समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඡන්දමූලකා ආවුසෝ සබ්බේ ධම්මා මනසිකාර සම්භවා සබ්බේ ධම්මා පස්ස සමුදයා සබ්බේ ධම්මා වේදනා සමෝසරණා සබ්බේ ධම්මා සමාධි පමුකා සබ්බේ ධම්මාති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. මේ මාවේ දලු පොත ශ්‍රී සුගත සෙනසුන් වාසීව වැඩ සිටින පින්වත් නායක ස්වාමින් වහන්සේගෙන් අවසර පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සුපින්වත්නි, මේ පින්නතුන් හැම දිනාම මේ මාවේ දලු පොත සුගත සෙනසුනේ සිද්ධ කරන වස්සාන දේශනා මාලාවටයි මේ දිනවල සම්බන්ධ වෙන්නේ. මේ පින්නතුන් හැම දිනාගේම ජීවිතවලට විශාල ප්‍රතිලාභයක් ලැබෙන කාලයක්. ඒ නිසා හැම දිනාගේම ජීවිතවල ක්‍රමානුකූලව ටිකෙන් ටික ධර්මයේ ජීවමාන කරගන්න දරන උත්සාහයක තමයි අපි නිරත වී සිටින්නේ. ඒ උත්සාහයේ ප්‍රායෝගික ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් තවත් එක්තරා දිනයකට ඔබට මේ ධර්ම සංഭാෂණයේ තුලින් විවෘත වෙන්න ලැබිලා තියෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ தত্ত্বය පිළිබඳව සතුටු වෙන්න ඕන. පින්වත්නි, ලෝකේ මනුෂ්‍යත්වයේ දුර්ලභ නැහැ. මනුෂ්‍යත්වයට වඩා දුර්ලභ දෙයක් අපට ලැබුණා. ඒ කියන්නේ මනුෂ්‍යත්වයේ ලෝකේ දුර්ලභ නැහැ කියන්නේ මිනිසු වෙන්න බොහොම පහසුවෙන් පුළුවන් කියන එක නෙමෙයි. නමුත් ලෝකේ පරම දුර්ලභ තත්වයක් තියෙනවා. මොකක්ද මේ පරම දුර්ලභ තත්වය? ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරන කාලෙක ඒ ධර්මයේ ඇසුරු කරගෙන මනුෂ්‍යත්වයේ වින්දනය කරන්න ලැබීම. ඒක ලෝකේ පරම දුර්ලභ තත්ත්වයක්. ඒතර මේ පරම දුර්ලභ මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හොඳට දියුණු කරගන්න අපට කැපවීමක් කැමැත්තක් තියෙන්න ඕන. ඒතර මේ කැපවීම කැමැත්ත තියෙන ශ්‍රාවකෙක් පළවෙනියෙන්ම මොකක්ද කරන්න ඕන? මේ ධර්ම මාර්ගය පිළිබඳව එක එක විදිහට පැහැදිලි කරන්න පුළුවන්. එකම විදිහක් නෙමෙයි තියෙන්නේ. එක එක විදිහට මේ ධර්මයේ මතු කරන්න පුළුවන්. හැබැයි අපි එහෙම එක එක විදිහට මතු කළාට මොන ක්‍රමයේද ඔබට වඩාත් ගැළපෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. හැබැයි ඒකට බුදුරජාණන් වහන්සේට ඒක තේරෙනවා. හේතුව බුදුරජාණන් වහන්සේට තියෙනවා ආසයානුසේ ඥානයි කියලා එකක්. ඒ ආසයානුසේ ඥානයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාගේ ආශ්‍රව කොයිතරම් තියෙනවද? අනුසය කොයිතරම් තියෙනවද? ඊට පස්සේ චරිතය මොන වගේද? පෙර දියුණු කරපු ධර්මයේ කොයිතරම් දියුණු කරලා තියෙනවද? මේ කාලේ ධර්මයේ මතු කරගන්නවා නම් කොහොමද ධර්මයේ මතු කරන්න ඕන?
මොන වගේ තැනකින්ද මේ ධර්ම ඉස්මතු කරලා දෙන්න ඕන? කොතනද මේ භික්ෂුවගේ කුසලයේ මතු වෙන්නේ? මේ ඔක්කොම දකින්න ඥානෙට කියන්නේ ආසයානුසේ ඥානෙ කියලා. ඒ නිසා තමයි සමහර විට ගොඩාක් පිරිහිච්ච කෙනෙක් පවා බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා ඒ ජීවිතාවබෝධය කරා එක දේශනාවකින් යොමු වෙලා තියෙනවා. හැබැයි අපිට එක දෙයක් තේරෙනවා. මොකක්ද? මිකල ධර්මයේ පිළිසරණ හදාගන්න පුළුවන් කියන එක. මිකල ධර්මයේ පිළිසරණ හදාගන්න පුළුවන්. ඒකට අපිට තියෙන්නේ සද්ධානුසාරී වෙන්නයි. ධම්මානුසාරී වෙන්නයි. ප්‍රඥාව අවදි කරගන්නයි. ලෝකෝත්තර සම්මාදිට්ඨියට එකතු වෙන්නයි තියෙන්නේ. එච්චරයි. නමුත් අද ලංකාවේ බහුතර පිරිසක් සද්ධානුසාරී නැහැ. බහුතර පිරිසක් සද්ධානුසාරී නැහැ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑ ස්වාමීන් වහන්සේ අපිට හොඳ සද්ධාාවක් තියෙනවා. නෑ බුදුරජාණන් වහන්සේ සද්ධානුසාරී කියලා වදාළේ කුමක්ද? ওই දේශනා ගණනාවක මට සද්ධානුසාරී බව ගැන මුණ ගැහුණා. නමුත් ඒක ලංකාවේ මිනිසුන්ට නෑ කියලා මම ඒ දේශනාවලින් තේරුම් ගත්තා. මගේ හිතලුවක් නෙමෙයි මම කියන්නේ. දැන් සද්ධානුසාරී බව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් වෙලාවක යම් ශ්‍රාවකයෙකුට එක දේශනාවක මට හම්බුණා මේ යම් තැනක යම් ශ්‍රාවකයෙකුට මේ සිතුවිලි දුකක් බව තේරෙනවා නම් මේ සංස්කාරයන්ගේ ගැලීම දුකක් බව තේරෙනවා නම් සංස්කාර කියන්නේ මොනවටද? සිතුවිලි වලට. හැබැයි සංස්කාර කියන්නේ ඔක්කොම සිතුවිලි වලටත් නෙමෙයි. සංස්කාර වර්ග ගොඩාක් තියෙනවා. ඒක තැනක තියෙනවා මේ සබ්බේ සංඛාරා අනිච්චාති. එතන සංස්කාර කියලා කියන්නේ මොනවටද? හේතුන්ගෙන් හටගත්ත ඵල ධර්ම. සංස්කාර කියන්නේ. දැන් පටිච්ච සමුප්පාදයේ තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. ඒ මොනවද සංඛාර? ඔය එතන සංඛාර කියන්නේ පිනටයි පවටයි ධ්‍යානවලටයි. එතන සංඛාර කියන්නේ. තව එකක් තියෙනවා මේ දැන් පංචස්කන්ධයේ තියෙන සංඛාර කියලා නේ. රූප වේදනා සංඥා සංකාර. ඒ සංකාර මොනවද? ඒ සිතුවිලි අන්න ඇහෙන් රූප දැක්කාම රූපේ දැක්කාම සිතුවිලි ගලනවා හිතට. අන්න ඒ සංකාර ගැනයි මෙතන කියන්නේ. තවත් සංකාර වර්ග ගොඩක් තියෙනවා. තවත් සංකාර එකක් තියෙනවා මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා තියෙනවා. ඒ මොනවද? ඒ කයින් කෙරෙනේව නෙමෙයි. වචනෙන් කෙරෙනේව නෙමෙයි. චිත්ත සංකාර කියන්නේ සිතින් කෙරෙනේව නෙමෙයි. එතන කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කියන්නේ නිරෝධ සමාපත්තියට සමවදිනකොට නිරුද්ධ වෙන සංකාර එතන කියන්නේ. දැන් නිරෝධ සමාපත්තියට සමවදිනකොට ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධ වෙලා යනවා. ඒකට කියනවා කාය සංකාර නිරුද්ධ වෙනවා කියලා. නිරෝධ සමාපත්තියට සමවැදුනම කාය සංකාර නිරුද්ධයි. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස වැඩ කරන්නේ නැහැ. ඒකයි සමහර වෙලාවට ඔය මට මතකයි බුද්ධ දේශනාවල තියෙනවා මේ සමහර ස්වාමීන් වහන්සේලා එහෙම නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉද්දී සමහර මිනිස්සු ගිනි තියලා තියෙනවා. මේ හාඳුර අපවත් වෙලා කියලා. ඇයි? කාය සංකාර නිරුද්ධයි. ආස්වාස ප්‍රාස්වාස වැඩ කරන්නේ නැහැ නිරෝධ සමාපත්තියේ. ආස්වාසේ ප්‍රාස්වාසේ වැඩ කරන්නේ නැති අවස්ථා කීපයක් තියෙනවා. දියේ ගිලුණාම ආස්වාස ප්‍රාස්වාසය නැහැ. සිහි විසඤ්ඤ වුණාම ආස්වාස ප්‍රාස්වාසය නැහැ. ඊළඟට හතරවෙනි ධ්‍යානෙදිත් ආස්වාස ප්‍රාස්වාසය වැඩ කරන්නේ නැහැ. හතරවෙනි ධ්‍යානෙට සමවැදුනම ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. නිරෝධ සමාපත්තියේදී ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. ඔය නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉද්දී සමහර වෙලාවට මිනිස්සු ඇවිල්ලා අනේ මේ හාඳුර එහෙම ගල් කුටිය ඇතුළේම අපවත් වෙලා නේද කියලා ගිනි තියලා තියෙනවා. උන්වහන්සේ එහෙම අලු ගසා දාලා නැගිටලා තියෙනවා. එක තැනක අපිට මතකයි මේ එක හාඳුර කෙනෙක් හොඳට භාවනාවෙන් වැඩ ඉන්නවා. ඒ හාඳුර කොහරි ගමනක් යන ගමන් එක ගල් තලාවක පාත්‍ර සිවුරු පැත්තකින් තියලා නිරෝධ සමාපත්තියට රාත්‍රියේ සමවැදුණා. නිරෝධ සමාපත්තියට සමවැදෙනකොට ඔන්න ක්‍රමානුකූලව ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. ඒතර හොරු කණ්ඩායමක්
හොරකමේ ගිහින් දාඩිය දාගෙන රාත්‍රියේ මෙතනට ආවා. රෑ මැදියේම ආවා. හොරකම් කරලා මේ සමහර මෙතන ටිකක් විශාල ගල් තලාවක් වෙන්න ඇති. පොඩි රැකවරණයක් තියෙන බවකුත් තියෙනවා. ඉතින් සත්තු සර්පයන්ගෙන් කරදරයකුත් නැහැ. විශාල ගල් තලාවක් 500ක විතර කණ්ඩායමක්. ඒතර මේ හොරු දැක්කා මේ ගල් තලාවේ මැද ගලක් තියෙනවා. නමුත් මෙතන ගලක් නෙමෙයි තිබි. අර ස්වාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටියේ. මේ හොරු ගිහින් අර හොරකම් කරපුවා ඔක්කොම ඒ ස්වාමීන් වහන්සේගේ ඇඟට හේතු කරලා තිබ්බා. හේතු කරලා තියලා මේ ස්වාමීන් වහන්සේගේ ඇඟටම හේතු වෙලා අර හොරු නායකයා හුන්නට නිදාගත්තා. ඇහිල්ලෙන්නෙත් නෑනේ. ඒතර මේ ස්වාමීන් වහන්සේගේ ඇඟට දැන් මෙයාට ඉච්චර ගාණක් නෑ. මෙයා හිතුවෙත් නෑ මිනිස්සෙක් ඇති මේ ගල් තලාව මැද කියලා. මේ වනාන්තරයේ මැද කවුද මෙහෙම ඉන්නේ? ඉතින් පාන්දර වෙනකොට අර ස්වාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටා. නිරෝධ සමාපත්තියෙන් නැගිටිනකොට ඔන්න ආස්වාස ප්‍රාස්වාසයේ වැඩ කරනවා. එකපාර මේ ස්වාමීන් වහන්සේ නැගී හිටිනකොට අර ඒ ස්වාමීන් වහන්සේගේ ඇඟට හේතු කරලා තිබුණු බඩු භාණ්ඩ ආදී ඔක්කොම එහෙට මෙහෙට විසි වුණා. එතකොට හොරු නායකයාට එකපාර ඇහැරුණා. ඇහැරිලා යා කොල්ලනේ ඉක්මනට පැනපල්ලා මෙන්න අමනුස්සයෙක් මේ ගල් තලාවේ අමනුස්සයෙක් කියලා කෑ ගහන්න පටන් ගත්තා. එතකොට අර මොකද එකපාරම හිස මුඩු කරගත්ත අමුතු කෙනෙක් මේ ගල් තලාවේ බොහොම හිස් භූමියක් විදිහට ගල් තලාව තිබුණේ. ඒක පාර මේ අමුතු කෙනෙක් මතු වෙනකොට මේගොල්ලෝ හිතන්න ඇති මේ කවුද මේ එකපාරම කියලා හිතන්න ඇති. කොල්ලනේ පැනපල්ලා මෙන්න අමනුස්සයෙක් කියලා කිව්වා. එහෙම කියනකොට පින්නත්නි මේ අර ස්වාමීන් වහන්සේ කියනවා නෑ බය වෙන්න එපා. මං අමනුස්සයෙක් නෙමෙයි. එහෙනම් කවුද කියලා ඇහුවා. මං මිනිස්සෙක්. ඉතින් මෙතන ඔච්චර වෙලා කොහොමද හිටියේ? දැන් ඔච්චර වෙලා මේ ඔයගේ ඇඟට හේතු වෙලානේ අපි හිටියේ. මේ බඩු බහඬ ඔක්කොම ඇඟ. ඒතර උන්වහන්සේ වදාලා මම මේ නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටියේ. ඒතර මේ හොරු නායකයා නලල රැලි ගන්නවලා නිරෝධ සමාපත්තිය. අපි එහෙම එකක් දන්නේ නැහැ. ඔබ නිදාගෙනද හිටියේ? එයාට තේරෙන විදියට අහනවා. නෑ මං නිදාගෙන නෙමෙයි හිටියේ. එහෙනම් අවදියෙන්ද හිටියේ? මම බොහොම සිහියෙන් හිටියේ. මොකද්ද මේ හාමුදුරනේ කියන්නේ? ඔය කියන එක පොඩ්ඩක් තේරෙන්න කියන්න අපිට. දැන් අර හොරු නායකයා කියන පොඩ්ඩක් තේරෙන්න කියන්න. එතකොට ඒ හොරු නායකයාට කියනවා මේ හිත දියුණු කරපු මුනිවරයෙකුට කෙලෙසුන්ගේ නිදහස් වෙච්ච කෙනෙකුට එකතු වෙන්න පුළුවන් ලස්සන ලෝකේ ආධ්‍යාත්මික තලයක් තියෙනවා. එතකොට අර හොරු නායකයා කියනවා අනේ හාමුදුරනේ මම සෑහෙන දවසක් හරියට නිදාගෙන නැහැ. සෑහෙන දවසක් මම නිදා ගන්න උත්සාහ කළා. මට හරියට නිින්ද ගියේ නැහැ. දැන් රජුරෝ වට කරයිද කියලා මගේ හිතේ හරි සැලීමක් තියෙනවා. හිතේ තැති ගැනීමක් තියෙනවා. ඉතින් හාමුදුරනේ මට ඔය කියන එකක් තේරෙන්නේ නැහැ. හැබැයි මට එකක් තේරෙනවා. ඔබ වහන්සේ සනීපෙට පැය ගාණක් ඉඳලා තිනව හෙල්ලෙන්නවත් නැත. ඒක හරි විස්මිතයි. බැරිද මේ බඳු ශිල්පයක් අපිට උගන්වන්න? මේ හොරු කණ්ඩායමක් කියන්නේ. එතකොට දැන් අද නම් එහෙම ඇහුවොත් යයි මේ හොරුන්ට මොන නිරෝධ සමාපත්තියක්ද කියලා. ආර ස්වාමීන් වහන්සේ කිව්වා පුළුවනි ගන්නන්න. හැබැයි මම මේ කියන පිළිවෙලකට හිත දියුණු කරන්නකො 500ක් අවබෝධය කරා ගියා. හොරකමේ ආපු. එතකොට මේ නිරෝධ සමාපත්තිය කියන්නේ නිරෝධ සමාපත්තියේදී ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයි. ඒකට කියනවා කාය සංකාර නිරුද්ධ වෙනවා කියලා. එහෙනම් කාය සංකාර කියන්නේ කයින් කෙරෙනේව නෙමෙයි. වචී සංකාර කියලා කියන්නේ නිරෝධ සමාපත්තියට සමවදිනකොට විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙලා යනවා. චිත්ත සංකාර නිරුද්ධ වෙනවා කියලා කියන්නේ නිරෝධ සමාපත්තියට සමවදිනකොට සංඥා වේදනා නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔයකට තමයි කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කියන්නේ. එහෙනම් මේ අපිට දැන් මේ සංකාර කියනකොට එක එක අර්ථ තියෙනවා නේ. දැන් බෞද්ධයෙක් මේ ටික ඔක්කොම එක අර්ථයෙන් අල්ලුවොත් මොනවා වෙයිද? ධර්මය අහුවෙන්නේ නැහැ. අන්න ඒක තමයි ධර්මදර විනයදර සත්පුරුෂයන් වහන්සේ නමක්ගේ ඇසුර ඕන ධර්මයේ දියුණු කරගෙන යනකොට කියන්නේ. නැත්තම් එක බණක් අහලා ධර්මයේ දියුණු කරන්න යනවා. දැන් සමහර අය කියනවා උච්චර බණ අහන්න ඕනේ නැහැ නේ මොකටද උච්චර අහන්නේ?
බණක් දෙකක් අහලා දිනු කරගෙන යන්න තියෙන්නේ කියලා. නමුත් පින්වත්නි සමහර තැන්වල අනාථ වෙන්න පුළුවන්. හැබැයි මේ බුදුරජාණන්සේගේ කුසලතාවයක් තිබ්බා. එකම දේශනාවකින් නිවන මතු කළා. ඒක හරි ලස්සන දෙයක් පින්වත්නි. එතකොට මේ අවබෝධය කරා යන ප්‍රඥාවන්තයෙක්ගේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. සද්ධානුසාරී භාවය කියන්නේ මොකද්ද? සද්ධානුසාරී භාවය කියන්නේ මේ බුද්ධ පූජා තියෙන මට්ටමට හිත හදාගන්න එක නෙමෙයි. සද්ධානුසාරී භාවය ඊට එහා එකක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන මට්ටමට හිත හදාගන්න එක ඊටාම හොඳ දෙයක්. ඒක ඕන දෙයක් බෞද්ධයෙකුට. හැබැයි ඒ ටිකම සාරය කියලා අල්ලගත්තොත් එයාට බුද්ධ පූජාව විතරයි මුණ ගැහෙන්නේ. ඒකත් එයාට යහපතක් තමයි. හැබැයි බුද්ධ පූජාවෙන් විතරක් නතර වුණොත් අවබෝධය කරා යන්න බෑ. මොකද බුද්ධ පූජාව බාහිර දෙයක්. නමුත් විමුක්තිය සම්බන්ධ කතාව මොකද්ද? අභ්‍යන්තර දෙයක්. විමුක්තිය සම්බන්ධ දේ අභ්‍යන්තර දෙයක්. ඒතර බාහිර දෙයකට අහු වුණොත් එහෙම, ඒ කියන්නේ බාහිර දේවලුත් වැදගත් නැතුවා නෙමෙයි. ඒවා හරිය වැදගත්. හැබැයි අපිට තියෙනවා අභ්‍යන්තර වැඩක් කරගන්න. ඇතුලේ වැඩක් තියෙනවා කරගන්න. ඒ කාලේ හිටියා එක හාමුදුරුව කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ කොයි වෙලාවෙත් මලු ආමදිනවා. උදේටත් මලු ආමදිනවා, දවල්ටත් මලු ආමදිනවා, හවසටත් මලු ආමදිනවා. ඒතර මේ ස්වාමීන් වහන්සේගේ වැඩේ මොකද්ද? අතුගානික. ඒ ස්වාමීන් වහන්සේ හිතුවා අතුගානික තමයි මහානකම කියලා. සමහර එහෙම ඉන්නවා. ওই වයසට ගිහින් පැවිදි වෙන අය ඉන්නවා. ඒගොල්ලෝ මන් දැක්ක එක ස්වාමීන් වහන්සේ නමක් පහුගිය කාලේ උන්වහන්සේ මේ බොහොම සසල කාල කිරිලා මහාන වෙලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ඉඩම සුද්ධ කරනවා. මං ඇව දැන් මේ මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ කියලා. එතකොට කියනවා මේ මම ඒ කාලේ හොඳ ගොවියෙක් නේ හාඳුරුනේ. මම මේ ඉඩම ඔක්කොම සුද්ධ කර කර ටිකක් කැලෑව සුද්ධ කරනවා කියලා කියනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒක කරන එක කමක් නැහැ කියලා හිතන්න පුළුවන්. හැබැයි අපිට ඇතුලේ දෙයක් කරන්න තියෙනවා. ඇතුලේ වෙන වැඩක් තියෙනවා කරගන්න. දැන් අර මලුව අමදින එක නරක නෑ. ඒක අර බුදුරජාණන් වහන්සේ මතක් කළා වතපිලිවෙත කරන්න කියලා. වත්පිලිවෙත් කියන එක අවශ්‍ය දෙයක්. ඒ වත්පිලිවෙත් නැති වුණොත් අවබෝධය කරා යන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒක වදාලා. හැබැයි වත්පිලිවෙත් විතරකට එකතු වුණොත් ඇතුලේ වැඩේ මඟ හැරෙන්න පුළුවන්. බුද්ධ පූජාවට විතරක් එකතු වුණොත් ඇතුලේ දේ මඟ හැරෙන්න පුළුවන්. දැන් මේ හාඳුරු උදේ හවස අතු ගන්නවා. අතු ගගා ඉන්නකොට එක වෙලාවක මේ ස්වාමීන් වහන්සේ අතු ගගාම ඉන්නවා. රේවත මහරහතන් වහන්සේ උන්වහන්සේ මේ මළුවේ කොනක භාවනාවෙන් වැඩ ඉන්නවා. මේ හාඳුරු අතු ගාගෙන ආවා. දැන් දූවිලි පිටින් ආවා. ඇවිල්ලා හොඳට බැලුවා. බලලා කිව්වා ඔය S2 පියාගෙන ඉන්නේ ටිකක් ඉදලක් කරගෙන අතු ගෑවොත් නරකද කියලා ඇහුවා. මේ තමුනාසේ S2 පියාගෙන එතන හොම වාඩි වෙලා ඉන්නේ පොඩ්ඩක් ඉදලක් කරගෙන අතු ගෑවොත් මක් වෙනවද? ඒතර අර ස්වාමීන් අර රේවත මහරහතන් හිමීට ඇස්සැරියා. හරිනකොට අර ස්වාමීන් වහන්සේ දූවිලි පෙරාගෙන කොස්ස ඉදලකුත් අතේ තියාගෙන ඉන්නවා. ඒතර අර රේවත මහරහතන් ලස්සන කතාවක් කිව්වා. මොකක්ද දන්නවද? රේවත මහරහතන් වහන්සේ වදාලා මේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හොඳට දූවිලි හොද ගන්න ඉස්සල්ලා. අපි පස්සේ කතා කරමු. බලන්නකෝ ඔබ වහන්සේ දූවිලි වලින් වැහිලානේ. ඉස්සලා දූවිලි ටික එතකොට අරහඳුර බැලුවා. බලනකොට දූවිලි තියෙනවා ඇත්තටම. ඉදල එක පැත්තකට දැම්මා. ඉක්මනට ගින් හොදගෙන ආවා. හොදගෙන ආවාම දැන් ඒ ස්වාමීන් වහන්සේ දැන් කතා බහට තමයි ආවේ. අල්ලාප සල්ලාපේට ආවේ. කතාවට ඇවිල්ලා රේවත මහරහතන් වහන්සේ ඉස්සරහට ස්වාමීන් වහන්සේ වාඩි වුණාම කියනවා පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අතුගානික හොඳයි තමයි. හැබැයි අතුගානිකම සාරී කියලා හිතන්න එපා. අතුගානික හොඳයි. ඒතර අර ස්වාමීන් වහන්සේ කියනෝනේ ඇයි මං හොඳ දෙයක් නේ කරන්නේ? මම උදේ හවස දවල්ට අතුගානික හොඳ දෙයක් මම. නමුත් මේ ඇයි ඔබ වහන්සේට ඒක අගය කරන්න බැරි? ඒතර අර රේවත මහරහතන් වහන්සේ කියනවා ඔව් අතුගානික හොඳ දෙයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔය බාහිර දේ විතරක් කර ඉන්න කියලා නෙමෙයි අපට වදාළේ. අපට භාග්‍යවතුන් වහන්සේ ඇතුලේ දෙයක් කියලා දුන්නා. මොකද්ද?
මේ ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ ඔබ වහන්සේ ස්කන්ධ ධාතු ආයතන ගැන මොනවද දන්නේ? ස්කන්ධ ධාතු ආයතන වල මානසිකාරය කරන විදිය ඔබ වහන්සේ කොහොමද දන්නේ? විදර්ශනා කරන විදිය ඔබ වහන්සේ දන්නවද? එතකොට අර සානස හිමීර බිම් බලා ගත්තා. ඒ කියන්නේ එයා ඒක දන්නේ නැහැ. එයා අතු ගහන එක දන්නවා. එතකොට කිව්වා ස්වාමීන් වහන්සේ අතු ගඟා ඉන්න කෙනෙක් දුගතිය යන්න පුළුවන්. සසරට එකතු වෙන්න පුළුවන්. හැබැයි ආයුෂ්මතුන් වහන්සේ කන්දායතන ධාතු පිළිබඳ ඇතුළේ විදර්ශනා නුවණ තිබ්බොත් එයා කවදාවත් සසරට එකතු වෙන්නේ නැහැ. ඔබ වහන්සේ කැමති නැද්ද බුදුරජාණන් වහන්සේගේ කතාවත් එක්ක එකතු වෙන්න? ඇයි දැන් පැවිදි වෙනකොට අදහසක් තියෙනවනේ මොකද්ද? සියලු දුක් නිවලා නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තයි නිවන් පිණිස තමයි පැවිද්දට එන්නේ. ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම් බන්තේ. ස්වාමිනී මාව මහාන කරන්න කියලා ඉල්ලන්නේ නිවන පිණිස. එතකොට නිවන කියන්නේ චිත්තාභ්‍යන්තරයේ ඇති වෙන ආධ්‍යාත්මික තත්වයක් මිසක එළිය මොකක්වත් නෙමෙයි. එතකොට එහෙනම් දැන් එළිය වැඩ කරන එක වැදගත් නැතුව නෙමෙයි. නමුත් ඇතුලේ තමයි අවබෝධයේ සම්බන්ධ කතාව මතුවෙන්නේ. ඒතර අර සානස කියන්නේ ඔබ විදර්ශනාව ගැන මොනවද දන්නේ? බිම් බලා ගත්තා. කමක් නැහැ ස්වාමීන් වහන්සේ. මං කියලා දෙන්නම්. ඔබ වහන්සේ මෙන්න මේ විදියට හිත හුරු කරන්න හේතුඵල වශයෙන් මෙන්න මෙහෙම බලන්න. එහෙම කියනකොට අර සානස හරි අවංක වුණා. අවංක වෙලා ගිහින් හොඳට හිත දියුණු කළා. හොඳට ස්කන්ධ ධාතු ආයතන විදර්ශනා කළා. ඇති වෙන නැති වෙන විදිය Tamanගේ විදර්ශනා සිතින් බලාගෙන හිටියා. උන්වහන්සේගේ හිත නිකලෙස් වුණා. උන්වහන්සේ දැන් මළුවේ කොනකට වෙලා භාවනා කරනවා. නිකලෙස් මුනිවරයෙක්. ඒකට අර ආරාමින් ඉතුරු හාමුදුරුවෝ ඇවිල්ලා තට්ටු කරලා අහනවා මේ දැන් ඔබ වහන්සේ අතු ගන්න නැද්ද? ඒ දවස්වල උදේ හවස ඉඳලා තේනේ. කෝ දැන් ඒ ඉඳල? ඇයි ඔබ වහන්සේ අතු ගන්න නැත්තේ? ඒතර අර සානංශ කියනවා දැන් අතු ගාලා වැඩක් නැහැ. දැන් අතු ගාලා වැඩක් නැහැ. ඒ කතාව වාසේ ලස්සන දෙයක් තියෙනවා. මොකද්ද? එළියට වඩා අතු ගාලා දාන්න ඕන කුණු තියෙන්නේ මිනිසුන්ගේ ඇතුලේ. කෙලස්. ඒතකොට මේ කෙලෙසුන්ගෙන් සම්පූර්ණ උදුරලා දාන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ නමක් මතු කරන්නේ. ඒතකොට මේ කෙලෙසුන්ගේ උදුරලා දාන වැඩපිළිවෙල නැතු එළිය වැඩ නම් තියෙන්නේ මේ සරසන ඒවා, ඉදිකරන ඒවා. ඒ කියන්නේ ඒවා කොහොම නරකයි කියලාද මේ කියන්නේ නෑ. ඒවා ඔක්කොම හොඳයි. ඒ ටික විතරක් කර කර ඉන්නේ කොහොඳ නෑ. දැන් බලන්න මේ පින්කම කොච්චර ලස්සනයිද? මේ ශාලාව මොනතරම් ලස්සනයිද? එතකොට මේ ශාලාව බැලුවට මොනතරම් ශ්‍රද්ධාව උපදිනවද? එතකොට මේක වැදගත් නැද්ද? වැදගත්. එතකොට ඒත් එක්කම අපි අර ඇතුලේ කතාවත් එක්කත් එකතු වෙන්න ඕන. එතකොට අර සානස් කියනවා දැන් මං අතු ගන්නෑ නේ එච්චර. ඇයි? ඔබ මොකද ඒ කාලේ ඉඳලා උදෙත් අතේ දවලුත් අතේ දානේ වළඳලා ආපු ගමන් ඉඳලා නේද අතට ගන්නේ? කෝ ඔබ වහන්සේගේ ඉඳලාද? එතකොට උන්වහන්සේ කියනවා දැන් ඉඳලින් වැඩක් නැහැ. මම්මගේ අභ්‍යන්තර කෙලෙසුන් නැමැති රොඩුව දැන් අතු ගාලා දාලා ඊවරයි. දැන් අතු ගන්න දෙයක් නැහැ. එතන මේ කොළ තියෙන කොළ තිබ්බට කමක් නැහැ. අන්න බලන්න. ඒ කියන්නේ පින්වත්නි මිනිසුන්ගේ අභ්‍යන්තරය සුවපත් කරගන්න එක තමයි පළවෙනි වැඩේ. එතකොට දැන් අර ඒකට තමයි මූලික අත්පොත් තියන්නේ සද්ධානුසාරී භාවයෙන්. ඒතර සද්ධානුසාරී භාවය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා පින්වත් මහණෙනි මේ සිතුවිලි වල සංස්කාරවල සංස්කාර ධර්මයන් හිතට ගලන එක යම් වෙලාවක දුකක් විදියට දැක්කොත්, ඒ කියන්නේ සංස්කාරයන්ගේ ඉපදීම දුකේ ඉපදීම කියලා දැක්කොත්, සංස්කාරයන්ගේ පැවැත්ම රෝගී පැවැත්ම භව රෝගී පැවැත්ම විදියට දැක්කොත්, සංස්කාරයන්ගේ හට ගැනීම ජරා මරණයන්ගේ හට ගැනීම කියලා දැක්කොත් මොකද්ද? සංස්කාරයන්ගේ ඇතිවීම ජරා මරණවල ඇතිවීම විදියට දැක්කොත්, සංස්කාරයන්ගේ පැවැත්ම භව රෝගී පැවැත්ම විදියට දැක්කොත්, සංස්කාරයන්ගේ එක්තරා විදිහක දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වීම ජරා මරණවල ක්‍රියාත්මක වීම ඒ කියන්නේ සංස්කාර දුකක් විදියට භව රෝගයේ විදියට ජරා මරණ විදියට දැක්කොත් එයාට සංස්කාරයන්ගේ නිදහස් වීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය පේනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා මේ සංස්කාරයන්ගෙන් සම්පූර්ණ නිදහස් වෙන්න පුළුවන්. ඒ කතාව යාට තේරුණාම ඒ කතාව කියපු බුදුරජාණන් වහන්සේට යා පහදිනවා කියනවා.
ඒ කතාවට පහදිනවා කියනවා. අන්න ධර්මයටත් පහදිනවා. මේ සංස්කාරයන්ගෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩලා නිදහස් වුණු සංඝයා ඉන්නව නේද කියලා සංඝයාටත් පහදිනවා කියනවා. මහණෙනි මෙයයි සද්ධානුසාරී භාවය. දැන් බලන්න අද ඉන්න මිනිසුන්ට ඒක තියනවද කියලා. අන්න ඒකට කියනවා සද්ධානුසාරී භාවය. ඊට පස්සේ බුදුරජාණන් ලස්සන කතාවක් කියනවා. පින්වත් මහණෙනි මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ තුල මගේ හිතේ සංස්කාරයන් ගලන තාක්කල් දුක ගලනවා නේද? සංස්කාරයන් ඇති වෙන තාක්කල් දුක හට ගන්නව නේද? සංස්කාරයන් පවතින තාක්කල් භව රෝගයෙන් මම නිදහස් නෑ නේද? ඒක තමයි ලෝකේ බරපතලම රෝගය. සංස්කාරයන්ගේ ඇතිවීම කියන්නේ ජරා මරණ වල පහළවීම නේද? මගේ ඇතුලේ කතාව දිහා බැලුවොත් මහණෙනි ඒකට කියන්නේ ධම්මානුසාරී භාවය. අන්න බලන්න. ඒතර මේ සද්ධානුසාරී භාවය කියන්නේ මොකද්ද? මේ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම කියන්නේ ජරා, ඇතිවීම කියන්නේ දුකේ හට ගැනීම, භව රෝගයේ පැවැත්ම, ජරා මරණයන්ගේ පහළවීම කියලා යම් ශ්‍රාවකෙක් දැක්කොත් ඒක කියාපු බුදුරජාණන්සේට පහදිනවා. අනේ මෙහෙම එකක් අපිට හිතුන්නේ නෑනේ. ඒ කතාවට පහදිනවා. ඇයි මේකට වැඩපිළිවෙලට විකල්පයක් තියෙනවා. මොකක්ද ආර්ය ශ්‍රැංග මාර්ගය. වැඩපිළිවෙලට පහදිනවා. ඒ වැඩපිළිවෙල තුල ශක්තිමත් වෙලා මෙහිදී නිකලෙසුණු සංඝයාට පහදිනවා. අන්න සද්ධානුසාරී භාවය. ඊට පස්සේ තමන්ගේ පැත්තට හැරෙනවා ඇතුළට හැරිලා බලනකොට යාට තේරෙනවා මගේ හිතේ සිතුවිලි ගලන තාක්කල් දුක හට ගන්නවා නේද? ඒ කියන්නේ සිතුවිලි ගලන එක තමයි දුක. වෙන මොකක්වත් නෙමෙයි දුක කියන්නේ. දුක කියන්නේ මොකද්ද? සිතුවිලි පින්වත්නි බලන්න සිතුවිලි ගලන්නේ නැත්තම් දුකක් නෑ නේ. තමන්ගේ හිතට සිතුවිලි ගලන එක තමයි දුක කියන්නේ. සිතුවිලි ගලන එක දුකක් කියලා බලන විදිය මං කියන්නද? සිතුවිලි ගලන එක දුකක් කියලා දුක කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි සිතුවිලි ගලන එක. සිතුවිලි ගලන එකම තමයි එකතරා විදියකින් පැහැදිලි කරන්නේ කර්මය කියලා. ඇයි ඒක කර්මයේ තියෙන චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණින් මම චේතනාවටමයි කර්මය කියන්නේ. චේත ඉත්වා කම්මං කරෝති කායන වාචාය මනසා. චේතනා පහල කරගෙන සිතින් කයින් වචනෙන් වැඩ කරන එක තමයි කර්මය කියන්නේ. එහෙනම් සිතුවිලි ගලන එක තමයි අර්බුදය. සිතුවිලි ගලන එක දුකක් කියලා සාමාන්‍ය ලෝකේ කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඇයි සද්ධානුසාරී භාවයයි ධම්මානුසාරී භාවයයි නිසා ඒක තේරෙන්නේ. සිතුවිලි ගලන එක දුකක් වෙන විදිහ මම කියන්නද බලන විදිය. හොඳට භාවනාවෙන් වාඩි වෙලා දැන් බලන්න සිතුවිලි ගලන එක අඩුවෙන්න තමන් තුල කොයිතරම් රාග දේශ මොහොක අඩුවෙන්ද ගලන්නේ කියලා. දැන් බලන්න හොඳට කල්පනා කරලා මෙහෙම දැන් gedara මේ වෙලාවේ හිටියානම් උයන පිහන වැඩ. දැන් මේ වෙලාවට උයන පිහන වැඩ. කන බොන විදිහේ දේවල් වල වැඩ. ටීවී බලන වැඩ. ටෙලිඩ්‍රාමා බලන ඒවා. නිවුස් බලන ඒවා. ඇස කන නාසය දිවකය මනස අර නොයේකුත් සිතුවිලි ගලන්නේ නැද්ද? දරුවෝන්ට කෑම එක ගියාද? දරුවෝ කෑම කෑවද? දරුවා බස් එකෙන් බැස්ස. නොයේකුත් සිතුවිලි ගලන්නේ නැද්ද? ගලනවා. නමුත් සාමාන්‍යයෙන් අවිද්‍යාව සහගත සත්‍යය සිතුවිලි ගලන එක හොඳයි කියලා එයා හිතන්නේ. එයා කැමති සිතුවිලි ගලන විදියට ඉන්න. නමුත් එයා දන්නේ නැහැ සිතුවිලි ගලන එකම දුක බව. අන්න අවිද්‍යාව. දන්නේ එයා සිතුවිලි ගලන එක දුකක් කියලා. සිතුවිලි ගලන එක දුකක් කියලා තේරෙනවා. ඔන්න බලන්න. දැන් ගෙදර ඉඳලා අද මෙහෙට ආව නේද පන්සලට. දැන් ඉච්චර සිතුවිලි ගලන්නේ නැහැ. පුහුම නිවිච්ච බවක් තියෙනවා දැන් මේ පින්නතුන්ගේ. ගෙදර වගේ රූපවාහිනිය හරහා සිතුවිලි ගලන්නේ නැහැ. ප්‍රවෘත්ති හරහා සිතුවිලි ගලන්නේ නැහැ. නොයේකුත් සිතුවිලි දැන් මේ වෙලාවේ ගලන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ සිතුවිලි ගලනවා. හැබැයි දැන් සිතුවිලි ගලන්නේ ධර්ම මානසිකාරයට අනුව විතරයි. වෙනද වගේ ඇස කන නාසය දිවකය හරහා සිතුවිලි මෙතනත් වැඩියෙන් සිතුවිලි ගලන. දැන් මෙතනත් ඉන්නකොට ඇස හරහා සිතුවිලි ගලනවා. කන පින්වත්නි මේ ධර්ම කතාවත් ඉවර වෙලා පුළුවන් නම් බෝධිය ළඟට ගිහින් පොඩ්ඩක් ඉන්න කවුරුවත් නැති වෙලාවක. දැන් ඉතින් සිතුවිලි ගලන්නේ තවත් අඩුවෙන්. එතන මිදලා S2 පියාගන්න. S2 පියාගත්තට පස්සේ දැන් ඇස හරහා සිතුවිලි ගලන්නෙත් නැහැ. දැන් සිතුවිලි ගලන්නේ නැහැ. සිතුවිලි ගලන එක නැති වෙලා පින්වත්නි හොඳට එක්ක උස්ම දිහා බලන ඉන්න පුළුවන්. මොකක් හරි මම ඔබට තේරුම් ගන්න කියන්නේ සිතුවිලි ගලන එකද. ඔන්න ඔහොම සිතුවිලි ගලන එක නැවතිලා එක වෙලාවක් එනවා සිතුවිලි ගලන්නෙම නැහැ. ඒකට අපි කියනවා සමාධිය කියලා. සිතුවිලි ගලන්නෙම නැහැ. ඒ සිතුවිලි ගලන්නෙම නැති වෙලාවක එකපාරම S2කින්
දැන් එයාට සිතුවිලි ගලන්නේ නැහැ. එක්කෝ අපි තුමු ආස්වාස ප්‍රාස්වාසයේ දිහා බලාගෙන ඉන්නවා කියලා. දැන් සිතුවිලි ගලන්නේ නැහැ වෙනදා වගේ. හොඳට හුස්ම රැල්ලම හොඳට පේනවා. ඇස හරහා ගලන්නෙත් නැහැ. කන සිත හොත්තට එකඟ වෙලා තියෙනවා. දැන් වෙන කොහෙන්වත් සිතුවිලි ගලන්නේ නැහැ. රාගේ ගලන්නෙත් නැහැ. ද්වේෂේ ගලන්නෙත් නැහැ. මෝහේ ගලන්නෙත් මොකක්වත් නැහැ. දැන් එකපාරම සිතුවිලි ගලන්නේ නැතිකොට එකපාරම පින්වත්නි ඒක හරි ශාන්තයි. හරි ප්‍රණීතයි. මේක කරලා බලන්න. කරලා බලන්න පුළුවන්. මේකට මේ දවස් ගණන් යන්නෙත් නැහැ. මේ ක්‍රමයේ අත්හදා බලන්න මාස ගණන් යන්නේ නැහැ. ඔන්න ඔහම S2 පියාගෙන ඉන්න ගමන් එකපාරම මනෝ සම්පස්සේ S2 ඇරලා නෙමේ මනෝ සම්පස්සෙන් තමන්ගේ ඇඟ දිහා බලන්න. ඔය සිතුවිලි ගලන්නේ තියෙන මනෝ S2 ඇරලා බලන්නේ. ඒතර තියෙනවා කකුල් දෙක නමාගෙන ඉන්නවා. ඒ වගේම මේ කොන්ද කොහේ හරි ගහකට හරි මොකකට හරි හේතු වෙලා තියෙනවා. ඉන්න විදිය බලනවා දැන් හොඳට. මනෝ සම්පස්සෙන් බලන්න. මේ පිටිපස්ස ප්‍රදේශයේ බිම ස්පර්ශ වෙලා තියෙනවා. ඔන්නෝම බලාගෙන යන අන්නේ කාය මනෝ සම්පස්සේ පදනම් කරගෙන සිතුවිලි වේගෙන් ගලන්න පටන් ගන්නවා. කොන්දේ අමාරුව දැනෙන්න පටන් ගන්නවා. කොන්ද දිහා බලනකොට කලින් කොන්දක් තියෙන බව දන්නෙත් නැහැ. කොන්දේ අමාරුව නෙමෙයි කොන්දක් තියෙන බවවත් දන්නේ නැහැ. සිතුවිලි ගලන්නෙම නැහැ. සිතුවිලි ගලන එකයි දුක කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මේක බුදුරජාණන් හරි ගැඹුරින් පැහැදිලි කළා. සබ්බේ මේ සියලු සංස්කාරයන් දුකයි කිව්වේ ඒකයි. සබ්බේ සංඛාරා දුක්ඛා. සියලුම සංස්කාරයන් තමයි දුක කිව්වේ. මොකද සිතුවිලි තමයි මිනිසුන්ගේ ප්‍රායෝගික තලයට එන්නේ පින්වත්නි. ඔය විදියට මනෝ සම්පස්සයෙන් බලනකොට අර සිතුවිලි ගලන්නේ නැතුව ඉස්සලා තිබ්බනේ දෙකක්. නිකන් වතුර පයිප්පයක් ඇරියා වගේ සිතුවිලි ගලාගෙන ඉන්න පටන් ගන්නවා. එතකොට දැන් බලන්න ඉස්සල්ලා එකද ශාන්ත දැන් එකද ශාන්ත කියලා. එතකොට තේරෙයි මේ සිතුවිලි ගලන එක මොනතරම් දුකක්ද. සිතුවිලි ගලන්නේ නැත්තම් මොනතරම් ශාන්තයිද ප්‍රණීතයිද කියලා Tamanට බලා ගන්න පුළුවන්. එදාට තේරෙමි දුක කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි ඇස කන නාසය දිවකය මනස හරහා සිතුවිලි ගලන එකම නේද දුක කියලා එදාට තේරෙයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ ඇසින් රූප බලන්න එපා කිව්වේ නෑ. රූප බලලා ප්‍රපංචකරණයකට යන්න එපා කිව්වා. මගේ ආත්මය කියලා සිතුවිලි මාලාවකට ප්‍රපංචකරණයකට සිතුවිලි ධාරාවකට ලියවැලකට එකතු වෙනවා වගේ එකතු වෙන්න එපා කිව්වා. එහෙනම් අපිට එකක් පැහැදිලි. මේ සිතුවිලි ධර්ම ගලන එකමයි දුක. ඒක ඊළඟට කියනවා මේ සිතුවිලි ගලන එක තමයි භව රෝගී පැවැත්ම කියනවා. මේ කියන්නේ සංස්කාරයන්ගේ පැවැත්මක් ඇද්ද මානිනී එක භවයේ පැවැත්මයි. හරියටම හරි. ඇයි? මොකද්ද භවය කියන්නේ? ඔව් භවය කියන්නේ කෙටියෙන් කිව්වොත් භවයේ ගැන ලොකු දේශනාවක් කරන්න වෙනවා. භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන එක පොදු අදහස. භවය කියන්නේ මොකද්ද? ඔව් විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ විපාක පිණිස කර්ම හැදුනාම භවපච්චය ජාති. අන්න විපාක පිණිස කර්ම හැදුනාම තමයි ජාතිය පහළ වෙන්නේ. එතකොට මේ භවය කියන එක තියෙනවා උත්පත්ති භවය සහ කර්ම භවය කියලා. අපි ඒව ගැන ගොඩාක් ගැඹුරින් බණ කියලා තියෙනවා. එතකොට භවය කියන එකට පොදු අදහස තමයි විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන එක. දැන් විපාක පිණිස කර්ම සකස් වෙන්න ඊට අනුව තමයි පින්වත්නි නැවත ජරා මරණ දුක හටගන්නේ. අන්න එහෙනම් මේ සංස්කාරයන්ගේ පැවැත්ම තමයි භව රෝගී පැවැත්ම. හරියටම හරි සිතුවිලි ගලන තාක්කල් පින්වත්නි අවිද්‍යාව සහගතව නම් සිතුවිලි ගලන්නේ ඒ සිතුවිලි වලට වටිනාකමක් ගින් සිතින් කයින් වචනෙන් ඒගොල්ලෝ වැඩ කරනවා. එතකොට අලුතෙන් කර්ම කෙරෙනවා. සිතුවිලි වලට වටිනාකම දුන්නේ නැත්තම් එතනම සිතුවිලි අතහැරිලා යනවා. රහතන් වහන්සේට වෙන්නේ ඒකනේ. රහතන් වහන්සේට සිතුවිලි එතනම අතහැරෙනවා. එතනම අතහැරලා දානවා. මොකාක්වත් හිතෙන්නේ නැති ස්වභාවයක් එහෙම නෙමෙයි අරහත් වේ කියන්නේ. මොකුත් මතක නැති ස්වභාවයක් එහෙම නෙමෙයි අරහත් වේ කියන්නේ. පින්වත්නි, උන්වහන්සේ දන්නවා සිතුවිලි ගලන එකම දුක බව. ඒ නිසා බුදුරජාණන් එක තැනක මතක් කළා හරි ලස්සන දෙයක්. මහණෙනි, මේ ලෞකික සමාධි අතර ප්‍රනීතම සමාධිය කියලා මම කියන්නේ අනිමිත්ත චිත්ත සමාධිය. නිමිති වැටෙන්නෙම නෑ හිතට. සිතුවිලි ගලන්නෙම නෑ. මහණෙනි, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පවා ওই වේදනාවක් ඇති වෙනකොට පින්වත්නි උන්වහන්සේ පවා මේ සමවැදිලා තියෙන අනිමිත්ත චිත්ත සමාධියට. ඔය බුදුරජාණන් වහන්සේටත් එක එක වේදනා හටගත්තානේ. කොන්දේ අමාරුව හටගත්තා. එක්තරා වෙලාවක ඔය උදරාබාධයක් ඇති වෙලා පිරිනිවන් පාණ්ඩම හිතලා තියෙනවා. එක්තරා වෙලාවක.
ආය ජීවිතය අදිෂ්ඨාන කරන නෑ නෑ ශ්‍රාවක සංඝයාට කියන්නේ නැතුව පිරිනොම් පාන්න හොඳ නෑ කියලා නිරෝධ මේ උන්වහන්සේ අනිමිත්ත චිත්ත සමාධියට එතකොට නිමිති වැටෙන්නේ නෑ. ඒතර වේදනාව හිතට ගලන්නේ නෑ. ඔක්කොම ගලන්නේ සිතුවිලි ගලන තාක්කල් විතරයි පින්වත්නි. මේක ටිකක් ගැඹුරු කතාවක් තමයි. හැබැයි මේක හොඳට තේරුම් ගත්තොත් එහෙම එදාට තේරෙයි මේ මොකද්ද මම මේ අවිද්‍යාව නිසා කරේ සිතුවිලි වලට වටිනාකම පින්වත්නි හොඳට බලන්න සිතුවිලි වලට වටිනාකමක් දෙන්න ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක කරන සංස්කාරයන්ගේ යම් පැවැත්මක් වේද මහණෙනි ඒක භවයේ පැවැත්මයි රෝගයේ පැවැත්මයි භව රෝගයේ පැවැත්මයි. ඇයි පින්වත්නි සිතුවිලි ගලන තාක්කල් භවයේ පැනවෙනවා විපාක පිණිස කර්ම හැදෙනවා. සිතුවිලි වලට වටිනාකම දෙන තාක්කල් නැවත නැවත අලුතින් කර්ම සකස් වෙනවද නැද්ද? අන්න භව රෝගී පැවැත්ම. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ සංස්කාරයන්ගේ පහළවීම කියන්නේ ජරා මරණයන්ගේ පහළවීමයි. පින්වත්නි සිතුවිලි ධර්ම ගලන තාක්කල් අනාගතේ ජරා මරණ දුක මෝරනවා. ඇයි සිතුවිලි ගැලුවට පස්සේ විපාක වෙනස කර්ම සකස් කරගන්නවා ඊට අනුව ජාතිය පහළ වෙනවා ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස ඔන්නෝම තමයි දුක සකස් වෙන්නේ. එහෙනම් දැන් මේක ඇතුලේ වැඩද එළියේ එකක්ද? ඇතුලේ වැඩ දැන් මේක කරන්නේ නැතුව එළියේව කර ඉඳලම හරියන්නේ නැහැ. එළියේවත් ඊටාම හොඳින් කරන්න ඕන. එළියේ වැඩ ටික මග හරින්න නරකයි. මේ ඉදිකිරීම මේ පින්කම් මේ සියලු දේවලුත් වැදගත්. හැබැයි අපිට තියෙනවා ඇතුලේ දෙයක්. හැබැයි මේ ඇතුලේ දේ සිද්ධ වුණාට පස්සේ ඇතුලේ වැඩපිළිවෙලට අවතීර්ණ වුණාට පස්සේ තේරෙනවා එළියේ කරන්න දෙයක් නැති බව. ඒ බාහිර ලෝකේ කරන්න දෙයක් නැති බව හොඳට තේරෙන්න පටන් ගන්නවා. දැන් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච සිද්ධියක් නෙමෙයි මේක පශ්චාත් කාලින වෙච්ච එකක් මම මේ ඔබට කියන්නේ. පින්වත්නි එක ස්වාමීන් වහන්සේ නමක් හිටියේ ඒ හාමුදුරුවෝ මේ සෙන් හාමුදුරුවෝ කෙනෙක්. ඒ සෙන් හාමුදුරුවන්ගේ වැඩක් තිබුණා ජපානයේ ඉඳලා තියෙන්නේ. ඒ ජපානයේ හිටිය හාමුදුරුවෝ කරපු දෙයක් තමයි මේ ඒ ආරාමයේ තිබිලා තියෙන සකුරා ගස්. ඒ සකුරා ගස් වලින් කොළ වැටුනාම ඒ කොළ ලස්සනට මළුවේ අතුරනවලු. සකුරා කොළ ලස්සනට මළුවේ අතුරනවා. මේ හාමුදුරුවෝ කරපු දේ. ඒක ලස්සන රටාවලට අතුරනවා. මේ රටාවලට සකුරා කොළ ඇතිරෙව්වහම මේ සකුරා කොළ අතුරන මේ වැඩපිළිවෙලට මිනිස්සු හරි කැමති. ඒතර මිනිස්සු මොකද කරන්නේ මේ හාමුදුරුවන්ව හොයාගෙන එනවා. ලස්සනට රටාමවන හාමුදුරුව කෙනෙක් ඉන්නවලු. එනවා බලනවා. ඒතකොට ඈතින් බලනවා ලස්සනට රටාවක් තියෙනවා බොමළුවේ. ඉතින් මිනිස්සු හරියට සතුටු වෙනවා ඒක දිහා බලලා. ඒ කාලේ ඉතින් ওই තාක්ෂණික දියුණුවකුත් තිබ්බේ නෑනේ. ඒ කාලේ ඉතින් අර මේ ආරංචියට අහල පහල ගම්වල මිනිස්සුත් ආවලු. ආවේ මොකක් නිසාද? මේ ලස්සනට රටාමවන හාමුදුරුව කෙනෙක්. ලස්සනට රටාමවන භික්ෂුවක්. කියලා අර සෙන් හාමුදුරුව සකුරා කොළ වලින් රටාව මවනකොට සතපුම් ගානක් දුර ඉඳලා මිනිස්සු ආව බලලා යන්න. එනකොට නිකම්ම ඇවිල්ලා නෑ. මේ හාමුදුරන්ට එක එක තෑගි බෝකත් ගෙනල්ලා. මේ හාමුදුරුව බැලුවා මොකක්ද හිට මවන රටාව. අනේ හාමුදුරුවෝ ඔළුව වැඩ කරේ ඒක. බලන්න මේ පුද්ගලයා උපාදානේ අනාථ කරන විදිය. එයාට උපාදානේ වුණා රටාව. එයාට උපාදානේ වුණේ මොකද? රටාව. අන්න ඔය විදියට දැන් ඒ කියන්නේ සිහිනුවන නැති වුණොත් එහෙම ධර්මයේ දියුණු කරන්න ආපු කෙනෙක් පවා බාහිර ලෝකෙට පැටලෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි සති සම්පජඤ්ඤයට නම් පිරෙහෙන්න දෙන්න එපා. ඔබව පරිස්සම් කරන දේ සිහිනුවන. සති සම්පජඤ්ඤේ තරම් ඔබව පරිස්සම් කරන ලෝකේ තවත් දෙයක් නැහැ. ඒක හරියට සති සම්පජඤ්ඤයත් උපදින යෝනිසෝ මනසිකාරය නිසා. එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ දැන් අපි මේ දේශනා පාඩේත් කිව්වා සියලුම ධර්ම උපදින මනසිකාරය නිසා. ඒකයි දැන් මේ මූලික පාඩයෙන් කිව්වේ මනසිකාර සම්භවා සබ්බේ ධම්මා. සියලුම ධර්ම උපදින මනසිකාරයේ තියෙනකන් විතරයි. ඒ හිතේ උපදින සිතුවිලි වලට අපි වටිනාකමක් දුන්නට පින්වත්නි සිතුවිලි ඇති වෙලා නැති වෙලා යන එකක් තියෙන්නේ මනසිකාරයේ තියෙනකන් විතරයි. මේ වෙලාවේ වුණත් ওই ටික විතරයි. දැන් මේ වෙලාවේ සංසුන්ව පාඩුවේ කිසි දවසක රාගය ඇති වෙන්නේ නැති කිසි දවසක ද්වේෂයක් ඇති වුන්නේ නැති පුද්ගලයෙක් වගේ බොහොම සංසිඳිලා ඉන්නේ ධර්ම මනසිකාරයේ තියෙනකන් විතරයි. මේකත් ඇති වෙලා නැති වෙලා යන බව දැක්කොත් තමයි අවබෝධය කරා යන්නේ.
නැතුව මේ ධර්මී වුණත් ඕනෑවට වඩා අල්ලගෙන ඉන්න කෙනෙකුට අවබෝධය පැත්තට යන්න බෑ. මෙතනත් මේ මන් සංසිඳුනේ ධර්ම මනසිකාරය නිසා නේද? මේ ධර්ම මනසිකාරය ධර්මයේ නෙමෙයි අනිත්‍ය වශයෙන් බලන්නේ. මේ ධර්ම මනසිකාරයත් ඇති වෙලා නැති වෙලා යනවා නේද? ගේට්ටුවෙන් එළියට යනකොටම මොකක් හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම එකපාරම පටිඝ සම්පයුක්තව ඇවිස්සීමක් ඇති වෙලා සම්පූර්ණයෙන් අභ්‍යන්තරය තමන් තුළ තිබ්බ සංසිඳීම බිදිලා පටිඝානුසය මෝරලා බරපතල විදිහේ ඇවිස්සීමකට තමන් ගිහිතපත් වෙනවද නැද්ද? ඇයි? ඔක්කොම ධර්ම උපදින්නේ මානසිකාරයේ තියෙනකන් විතරයි. එහෙනම් පටිගේ උපදින්නෙත් මානසිකාරයේ තියෙනකන් විතරයි. එහෙනම් ඔක්කොම ධර්ම උපදින්නේ මොකක් නිසාද? මානසිකාරය නිසා. ඒ නිසා නාම රූප ධර්ම උපදින්නෙත් මානසිකාරය නිසා කියලායි කියන්නේ. නාම ධර්මවල නාම ධර්මවල මූලික දේ තමයි නාම ධර්ම කීයක් තියෙනවද? 5යි. මොනවද නාම ධර්ම? දැන් ඒ විදිහට කිව්වත් පුළුවන්. මේ කියන්නේ පංචස්කන්ධ පරයයන් කිව්වත් පුළුවන්. මේ නාම ධර්ම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. අන්න අන්තිම එක මොකද්ද? මනසිකාර. වේදනාව කියන්නේ විඳීම, සංඥාව කියන්නේ අඳුනා ගැනීම, වේදනා සංඥා චේතනා. චේතනා කියන්නේ සිතුවිලි. ඔය තුනම ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා. ඒක නිසා කෝ වේදනා සංඥා චේතනා පස්ස. ඔය හතරම ඇති වෙන්නේ මොකක් නිසාද? මානසිකාරය නිසා. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. ඒකයි ඒක අන්තිමටම කියන්නේ. වේදනාවයි සංඥාවයි චේතනාවයි ස්පර්ශයයි ඔක්කොම ඇති වෙන්නේ මානසිකාරයේ තියෙනකන් විතරයි. ඒක මේ වෙලාවෙම තේරුම් ගන්න. දැන් ඔබ බොහෝම ඔබ තුල තියෙන සමාහිත සිතක්. මේ සමාහිත සිත උපන්නේ මොකක් නිසාද? මානසිකාරය නිසා. මොකද්ද දැන් තියෙන මානසිකාරය? ධර්ම මානසිකාරය. ධර්ම මානසිකාරයේ තියෙනකම් විතරයි ඔය සංසිඳීම තියෙන්නේ. ධර්ම මානසිකාරයත් හටගෙන නිරුද්ධ වී යන එකක් නේද කියලා දැක්කොත් එහෙම එතන මෙතන මෙයාගේ හිත සම්පූර්ණයෙන් කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න පුළුවන්. එක එක විදියට මේක කියන්න පුළුවන්. මට නම් තේරෙන්නේ නැහැ කොතනින් පටන් අරන් කියන්නද කියලා. පින්වත්නි, දැන් මේ විදියට බැලුවට පස්සේ අර හාමුදුරුවෝ මොකද කළේ? හැමදාමත් දැන් අර මිනිස්සුත් ගොඩක් එනවනේ ආරාමෙට. මොකද මේ හාමුදුරුවෝ උදේට මවලා තියෙන රටාව බලන්න 10 11 වෙනකොට මිනිස්සු එනවා. මේ හාමුදුරුවෝ රැයට කල්පනා කරන හෙට මොකද්ද මවන්නේ මළුවේ. ඉතින් මේ හාමුදුරුවෝ උදේම නැගිටලා දාන ටික වළඳපු ගමන් යන්නේ ඉදලත් අරගෙන මළුවට අතු ගන්නවා, ඉක්මනට සකුරා කොළ එකතු කරනවා, ලස්සන රටාවක් මවලා අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්නවා කෝ තවම නැහෙනි රටාව බල්ලා යන්න කියලා. මිනිස්සු පොලිමේ එනවා අරක බල්ලා යන්න. මේ හාමුදුරුවන්ට ධර්මයක් දිනු කරගන්න බැරි වුණා. ඒ හාමුදුරුවන්ගේ ඔළුවේ තිබ්බ රටාමවණ එක ගැන. ඒ හාමුදුරන්ට රටා උපාදානය වෙලා තිබුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඔහොම ඉද්දී හැමෝම යාගේ වර්ණනාවයි කළේ. අගේ කිරීමයි කළේ. මේ ආරාමයට ආවා තේරවාදී හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු බැලුව දවසක් දෙකක්. දානේ වළඳපු ගමන් ඉදලා අරගෙන ගිහින් රටාමවනවා මළුවේ. ළඟට ගියා. ළඟට ගිහින් ඇහුවා මොකක්ද හැබැයිට මේ ඔබ වහන්සේ කරන්නේ? එතකොට අර හාඳුරු නලල රැලි ගන්නවලා හොඳට බැලුවා. ඇයි පින්නද මං කරන දේ? මොකද්ද මේ ඔබ වහන්සේ කරන්නේ? එතකොට අර හාඳුරු කිව්වා මම මේ රටාමවනවා. ඔබ වහන්සේ රටාමවන්නද මහාන උනේ? අන්න අර ස්වාමීන් සිහිය උපද්දවල දෙන විදිය. ඔබ වහන්සේ මේ සකුරා කොළ වලින් රටා අතුරන්නද මහාන උනේ? එතකොට අර හාඳුරු කියනවා ඇයි මම නරක දෙයක් නෙමෙයි කරන්නේ. මම බොහොම හොඳ දෙයක් කරන්නේ. මම මේ කරන දේ ප්‍රශංසා කටයුතු දෙයක්. මිනිස්සු කොච්චර මන් දිහා බලලා සතුටු වෙලා යනවද? අනේ ඔබ වහන්සේ හරි ලස්සනට රටාව මවලා තිනවා කියලා කී දෙනෙක් තෑගි දීලා යනවද? ඔබ වහන්සේ ඇයි ඔච්චර කුහක? ඔබ වහන්සේ මොකටද ඔච්චර කුහක කියලා ඇහුවා. ඇයි ඔබ වහන්සේට හොඳ දේ අගය කරන්න බැරි? එතකොට අර ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඔබ වහන්සේට ওই රටාව ගැන දොස් කිව්වොත් එහෙම ඔබ වහන්සේට මොකද හිතෙන්නේ? ඇයි මට දොස් කියන්නේ? මං මොකටද බැනුම් අහන්නේ? මං නරක වැඩක් කරලා නම් කමක් නැහැ. මම මොකටද බැනුම් අහන්නේ? මම මොනතරම් හොඳ දෙයක්ද කරන්නේ? එතකොට අර ස්වාමීන් වහන්සේ කියනවා බලන්නකෝ ඔබ වහන්සේගේ හිත අඳුනගෙන නැහනේ. ඔබ වහන්සේගේ හිත අඳුනගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ අපිට? අර ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මතක් කළේ සිතුවිලි රටාව මහණෙනි පළවෙනියෙන් අඳුන ගන්න කියලා. ඔන්න බෞද්ධයෙක් කරන්න ඕන මූලික දේ. සිතුවිලි රටාව අඳුන ගන්න ඕන. ඒක කෙරෙන්නේ චිත්තානුපස්සනාවයි. ඒ චිත්තානුපස්සනාව කියදී කොහොමද කියන්නේ? සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති.
සරාගී සිත විදියට අඳුන ගන්න කියනවා. විරාගී සිත විදියට අඳුන ගන්න කියනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ කියනවා බලන්නකෝ ඔබ වහන්සේ හිත අඳුනගෙන නැහනේ. ඔබ වහන්සේ තමුන්නාසේගේ හිත අඳුනගෙන නැහැ. දැන් ලංකාවේ මිනිස්සු ගොඩාක් දෙනෙක් අමාරු වෙටිච්ච තැනක ඇයි? ඒගොල්ලෝ ලෝකේ අඳුනගත්තට තමන්ගේ හිත අඳුනගෙන නැහැ. තමන්ගේ හිත අඳුනගත්තේ නැති කෙනෙකුට කවදාවත් උපාදානෙන් නිදහස් වෙන්න බෑ. දැන් මේ ස්වාමීන් වහන්සේ රටාව උපාදානය කරගෙන ඉන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේට සිහිය උපද්දවලා දෙනවා අර ළඟ හිටපු හාමුදුරුවෝ. ඒ ළඟ හිටපු හාමුදුරුවෝ කියනවා දැන් ඔබ වහන්සේට ඔය රටාව ගැන කවුරුත් දොස් කිව්වොත් ඇයි මම දොස් අහන්නේ? ඒතර ඒ ස්වාමීන් වහන්සේ දැන් බලන්නකෝ එහෙනම් ඔබ වහන්සේ හිත අඳුනගෙන නැහනේ. ඔබ වහන්සේ ප්‍රශංසාව විතරක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ආයුෂ්මතුන් වහන්සේ බුදුරජාණන්සේ වදාළේ තමන්ගේ හිත අඳුනගෙන ඉන්න කියලා නේද? සතිපට්ඨානි චිත්තානුපස්සනාව කරන්නේ තමන්ගේ හිත අඳුන ගන්නවා. දැන් මේ වෙලාවේ ඔබේ හිත අඳුන ගන්නට සිතුවිලි රටාව ගැන අඳුන ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මේ වෙලාවේ තියෙන ඔබට සමාහිත සිතක්. ඒතර ඒක අඳුන ගන්න ඕනේ. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. සමාහිත සිතක් ඇති වෙනකොට සමාහිත සිතක් ඇති වූ බව දැනගන්න ඕනේ. එච්චරද දැනගන්න ඕනේ. නෑ. චිත්තානුපස්සනාවේදී කියනවා සියලු සිත් හටගෙන නිරුද්ධ වී යන බවද දැනගන්න ඕන. ඒ කියන්නේ සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. ඒ කියන්නේ සතිපට්ඨානේ වඩනවා කියන්නේ ඕන ඔකට. ඕනම සිතක් හට ගන්නවා ඕනම සිතක් හටගෙන නිරුද්ධ වී යනවා. අන්න ඔය විදියට හිත දිහා බලනකොට හිතට වටිනාකම හිටින්නේ නැහැ. උපාදානිය වෙන්නේ නැහැ. එහෙනම් උපාදානෙ නොවෙන්න බුද්ධ ශ්‍රාවකෙක් කරන්න ඕන දේ මොකද්ද? Tamange සිත අඳුන ගන්න ඕන. එතකොට අර ස්වාමීන් වහන්සේ කියනවා දැන් බලන්න ඔබ වහන්සේගේ හිත අඳුනගෙන නැහැ. එහෙම කියලා අර ස්වාමීන් වහන්සේ අර සකුරා ගහක් ළඟට ගිහින් හයියෙන් ගහ හෙල්ලුවා. හොල්ලනකොට මොකද උනේ? දලු කොලත් වැටෙනවා. වේලිච්ච කොලත් වැටෙනවා. බාගෙට ඉදුණ කොලත් වැටෙනවා. එතකොට අර ස්වාමීන් වහන්සේ කියනවා බලන්න දැන් ඔබ වහන්සේගේ රටාව නෙමෙයි ලස්සන. දැන් තමයි ලස්සන. මේ මළුව දැන් තමයි ලස්සන. මේක තමයි හිතේ ස්වභාවය. අපි එක රටාවකට හිත හුරු කරලා තියෙනවා. හැබැයි අපි දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් රටාවකට හිතන එක හොඳයිනේ. පින්වත්නි රටාවකට හිතුවට ඔය හිත තමන්ගේ වසඟේ තියාගන්න බෑ. අපිට ඕන රටා මේ හිතේ මවන්න බෑ. මේ හැම සිතක්ම හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සමුදයක් දකින්න වයක් දකින්න සමුදය වය දෙකම දකින්න කියලා. එහෙනම් පොදුවේ ඔබට එකක් කියන්නම්. ඔබට අවබෝධය කරා යනවා නම් ඔබ අනිවාර්යෙන් සතිපට්ඨානෙ වඩන්න ඕන. දැන් කියනවා කොටසක් භාවනාව ඕනේ. ඔයා මගෙන් බණ අහලා ඔයා මාර්ගඵල අවබෝධයට යන්න පුළුවන්. දැන් මේ සමහර සානසලා කියනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කතාවට අහු වෙන එකක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ අපට වදාළේ මේ හිත හඳුනාගෙන හිත වඩන්න නැතුව හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත වඩනකොට තමයි කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ. මේ කෙලෙස් වල අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා කීයක් තියෙනවද? තුනක් තියෙනවා. සමහර කෙලෙස් තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් තියෙනවා අනුසය මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට කෙලෙස් ක්‍රියාත්මක වෙනවා පරියුට්ටාන මට්ටමින්. ඊළඟට කෙලෙස් ක්‍රියාත්මක වෙනවා වීතික්කම මට්ටමින්. ඔන්න ඔච්චරයි කෙලෙස් වල අවස්ථා තුන. අනුසය මට්ටමින් තියෙනවා පරියුට්ටාන මට්ටමින් තියෙනවා වීතික්කම මට්ටමින් තියෙනවා. එතකොට දැන් කෙලෙස් අනුසය මට්ටමින් තියෙනවා කියන්නේ ඇතුලේ තියෙනවා. හැබැයි හේතු හැදුනාම එළියට එනවා. තියෙන්නේ නිකන් අලු යට ගින්දර වගේ. මේ හැමෝගෙම හිතවල කෙලෙස් තියෙනවා. නමුත් දැන් කෙලෙස් නෑ වගේ දැන් ඉන්නේ. හේතුව කෙලෙස් නිදාගෙන ඉන්නවා. ඒ කෙලෙස් නිදාගෙන හිටියට එළියෙන් හේතු හැදෙනකොට කෙලෙස් ඇවිස්සෙලෙනවා. කවුරුත් උගන්නන්න ඕනේ නෑ. දැන් පුංචි ළමයින්ට කේන්ති ගන්න උගන්නන්න ඕනේ නෑනේ. කේන්ති ගන්න ටියුෂන් යවන්නේ නෑනේ කවුරුත්. අපේ දරුවා මේ කේන්ති පන්තියට යවන්නේ කියලා අම්මලා කියන්නේ නෑනේ කවුරුත්. ඇයි? කේන්තියට අදාළ හේතු සකස් වෙනකොට පටිඝානුසය ඇති වෙලා මෝරලා එනවා. ඒක හැදිලා තියෙන්නේ සසරින්. මේක බුදුරජාණන්සේ වදාලා මිසක් කාටවත් කියන්න බෑ. එහෙනම් කෙලෙසුන් හැදෙන්නේ සාංශාරික වශයෙන් කෙලෙස් මෝරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒවා අනුසය මට්ටමින් තියෙනවා. ඔය අනුසය මට්ටමින් විතරක් කෙලෙස් තිබ්බත් ඇති පින්වත්නි උපදින්න. අනුසය විදියට විතරක් තිබ්බ. ඒකයි පුංචි ළමෙක් මැරුණාම ආයි උපතක් කරා යන්නේ.
පොඩි ළමයි ඉපදුණු ගමන් මැරුණොත් එයාට ඕලාරික උපාදාන නැහැනේ. ඉපදිලා දවසින් දෙකකින් මැරෙනවා. ඕලාරික උපාදාන නැහැ. ඊට පස්සේ යංච පකප්පේති. ඊට අනුව කල්පනා කරන්නත් බෑ යාට. මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ අම්මගේ තියනවලු ගොඩාක් ඉඩ කඩන් ඒවා මට තමයිලු අයිති වෙන්නේ. මේ ඉපදිලා පැය කීපයකින් ළමෙක් මැරෙනවා කියලා හිතන්නකෝ. දැන් අපි කියන උපාදානීයට අනුව භවය හැදෙන්නේ කියලා. භවයට අනුව ජාතිය කියනවා. ජාතියට අනුව ජරා මරණ කියනවා. ඕක පොඩි ළමයට ගැලපෙන්නේ නැහැ. ඇයි? පොඩි ළමයට උපාදාන නැහැ ඕලාරිකව. පොඩි ළමයි කියන්නේ මේ සමහර මාසයක් විතර ගිය කෙනෙක් ගැනත් නෙමෙයි මම කියන්නේ. හිතන්නේ ඉපදිලා පැයෙන් මිය යනවා කියලා. අපි නිකන් එහෙම හිතමු. ඉපදිලා මැරිලා යනවා. ඒතර ඒ වගේ ළමෙක් මැරුණාම නිකන් පිරිනිවන් පෑවා වගේ වෙයිද? වෙන්නේ නැහැ. හැබැයි අපි දන්න ක්‍රමයට අනුව හරිනම් එහෙනම් ඒ ළමයා වුණත් පිරිනිවන් පාන්න ඕන වගේ එකක් අපිට හිතෙන්න පුළුවන්. ඇයි? උපාදානීයට අනුවයි භවය හැදෙනවා කියලා අපි කියන්නේ. භවයට අනුවයි ජාතිය. ජාතියට අනුවයි ජරා මරණ. කොහොමනේ කියන්නේ? දැන් මේ ළමයාට උපාදානෙ මොකද්ද? නෑ පින්වත්නි. බුදුරජාණන් වදාලා නැවත ප්‍රතිසන්දියට බලපාන සාධක තුනක්. යංච අනුස්සේති යංච පකප්පේති නෝ චේතේති පකප්පේති අනුස්සේති. චේතනා තියෙනවා නම්, කල්පනා තියෙනවා නම්, අනුසේ තියෙනවා නම් ඔන්න ඔය තුන තිබ්බොත් උපදිනවා. මොනවාද ඉපදෙන්න බලපාන්නේ? චේතනා තියෙනවා, ඊට පස්සේ කල්පනා තියෙනවා, පකප්පේති, අනුස්සේති. ඔය තුන තිබ්බොත් ඔය තුන නැත්තම් උපදින්නේ නැහැ පින්වත්නි. ඔය තුන නැති කරගන්න තමයි දත් මිටි කාගෙන මේ එක එක ධර්මයේ හොයාගෙන කැලෑ ගානේ, අපි මේ ආරණ්‍ය ගානේ, පන්සල් ගානේ, හාමුදුරුවෝ හොයා ධර්මයේ හොයා පොත් පෙරලා අන්තර්ජාලයේ හරවා බලා ඔක්කොම කරන්නේ ඇයි? ඕන්න ඔය තුන නැති කරගන්න. ඇයි? ඔය තුන නැත්තම් උපදින්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ලස්සන කතාවක් කිව්වා. මොකක්ද දන්නවද? නොචේතේති, මහණෙනි චේතනත් නැහැ කියනවා. නොච පකප්පේති, ඒ අනුව කල්පනා කරන්නෙත් නැහැ කියනවා. චේතනත් නැහැ, කල්පනත් නැහැ. හැබැයි එකක් තියෙනවා. මොකද්ද? අනුස්සේති. අනුසේ විතරක් තියෙනවා. මහණෙනි ඒ ආරම්මනම් මේතං විඥානස්ස තිතියා. එතනත් විඥානේ තිතියක් ලැබනවා කියනවා. එහෙනම් පුංචි ළමෙක් මැරුණ ගමන් උපදින්නේ චේතනා නිසාවත් කල්පනා නිසාවත් නෙමෙයි, අනුසේ නිසා. එහෙනම් මේ තුනේ භයානකම එක මොකද්ද? අනුසේ. මේ අනුසේ ගලවලා අයින් කරන මූලික වැඩපිළිවෙල ලෝකෙට නැහැ. අනුසය ගලවලා දාන එක ලෝකෙ දන්නේ නැහැ. බුදුරජාණන්සේ ඕක තමයි මතු කළේ. බුදුරජාණන්සේ සමාධියක් නෙමෙයි මතු කළේ. මේ අස්සජී හාමුදුරන්ට කියනවා සමාධිය සාරය කියලා හිතන්න එපා අස්සජී. මොකද මේ හාමුදුර හරියට දුක් වෙලා තිනවා මට මේ කලින් 4 වෙනි ධ්‍යානෙ සමාදින්න පුළුවන් දැන් 4 අනේ අස්සජී අතහැරලා දාන්න ඕක. අස්සජී 4 වෙනි ධ්‍යානයේ සාරය කියලා හිතන්න එපා. සමාධිය සාරය නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් සමාධිය සාරය නම් ಭಾರತයේ මිනිස්සු නිවන් දකින්න එපායි. බුදුහාමර 15 වෙනි කාලේ ආනාපාන සති සමාධිය තිබ්බේ නැද්ද? තිබ්බා. 8 වෙනි සමාපත්තිය තිබ්බේ නැද්ද? තිබුණා. ඇයි අර උද්දකරාම පුත්ත 8 වෙනි සමාධියට සමවැදුණා කියන්නේ? අරූපාවචරත් 4 වෙනි ධ්‍යානෙට එකතු වුණා කියන්නේ. එහෙනම් සමාධිය තිබිලාද නැද්ද? එහෙනම් අපිට තේරෙනවා බුදුරජාණන් සමාධියට වඩා එකක් ඉගැන්නුවා. පින්වත්නි මම ඔබට තේරෙන්න කියලා දෙන්නම්. මේ අපේ හිතේ පවතිනවා අනුසය මේ කෙලෙස් වල අවදීන් තුනක්. අනුසය මට්ටමින් ක්‍රියාත්මක වෙනවා, පරිඋට්ටාන මට්ටමින් ක්‍රියාත්මක වෙනවා, වීතික්කම මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද මේ අනුසය කියන්නේ? නිදාගෙන තියනවා වගේ තියනවා. දැන් මේ වෙලාවේ මේ පින්නතුන්ගේ අනුසය තියනවා. අනුසය වර්ග 7ක් තියෙනවා. රාගානුසය, පටිඝානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා. අනුසය 7ක් තියෙනවා. ඔන්න ඔය අනුසය 7 තිබ්බොත් ඒවා එළියට පේන්නේ නැහැ. ඒවා එළියට පේන්නේ නැහැ. නිකන් තියෙන්නේ හරියට මේ වතුර යට මඩ තියනවා වගේ. වතුර යට මඩ තිබ්බාම නිකන් බැලුවාම පිරිසුදු වතුර බොන්න පුළුවන්. හැබැයි පිරිසුදු වතුර කොයිතරම් වෙලා තියෙද දන්නේ නැහැ. හේතුව කැළඹුණොත් මඩ උඩට එනවා. පිරිසුදු වතුර එතනම අන්තර්ස්ථාන වෙනවා. ඒ නිසා කැළඹෙන්නේ නැතුව තියෙන තාක්කල් හොඳයි. හැබැයි ඉතින් කැළඹෙන්නේ නැතුව තියෙයි කියලා හිතන්නත් බෑ. මොකද බුදුරජාණන් වහන්සේ මහණෙනි හිත විශ්වාස කරන්න එපා. ඕනම වෙලාවක කන පිට හැරෙන්න පුළුවන්.
ඒ නිසා මඩ ඇතුලේ තියෙනවා නම් හැමදාම පිරිසුදු වතුර හම්බෙයි කියලා හිතන්න බෑ. මේ මඩ කැලැත්තුනොත් වතුරට මිශ්‍ර වෙනවා. අන්න අවදානම. ඒක තමයි අවදානම. එතකොට වතුර යට මඩ තියනවා වගේ තමයි කෙලෙස් තියෙන්නේ. කොහොමද කෙලෙස් තියෙන්නේ? වතුර යට මඩ තියනවා වගේ. එතකොට මේ කෙලෙස් වතුර යට මඩ තියනවා වගේ කෙලෙස් තියෙනකොට මේ කෙලෙසුන් පින්වත්නි නැගී හිටිනවා ඕනෑම වෙලාවක නැගී හිටින්න පුළුවන්. නැගී හිටින අවස්ථාවට කියනවා පරියුට්ටාන මට්ටම කියලා. කෙලෙස් නැගිටින වෙලාව. කෙලෙස් නැගී හිටින වෙලාව. එතකොට කෙලෙස් නැගී හිටිනවා නම් ඒ නැගී හිටපු කෙලෙස් වලට අපි ප්‍රතිචාර දක්වනවා සිතෙන් කයෙන් වචනින්. ඒකට කියනවා වීතික්කම අවස්ථාව කියලා. වීතික්කම දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. දැන් තමන්ගේ හිතේ පටිඝානුසය තියෙනවා. පටිඝානුසය තියෙනවා. පටිඝානුසය තියෙන නිසා කවුරු හරි කෙනෙක් බනිනවා. බනිනකොට මට තමයි බනින්නේ කියලා හිතෙනකොට එකපාරම දේශය ඇවිස්සෙන්න පටන් ගන්නවා. අන්න නැගී හිටිනවා කෙලෙසේ. ඊට පස්සේ මටත් බනින්න හිතෙනවා. අන්න ප්‍රතිචාර දක්වනවා. මටත් ගහන්න හිතෙනවා. ප්‍රතිචාර දක්වනවා. ඒකට කියනවා වීතික්කම අවස්ථාව කියලා. දැන් ඔන්න පටිඝානුසය හිතේ තියෙනවා. පටිඝානුසය හිතේ තියෙනකොට එකපාරම පින්වත්නි පටිඝානුසය තියෙනකොට එකපාරම මේ බණා ඉද්දි දැන් බොහොම සංසුන් මේ ශාලාවම මඳුරුවෙක් කන ළඟ කැරකෙනවා. කන ළඟ කැරකෙනකොට ඔන්න පටිඝානුසය එකපාර නැගී හිටිනවා. ගහන්න හිතෙනවා එකපාරම. අන්න ප්‍රතිචාර දක්වන අවස්ථාව වීතික්කම අවස්ථාව. ඔන්න ඔය කෙලෙසුන්ගේ අවදි 3 ගැන බුද්ධ ශ්‍රාවකෙක් දැනගන්න නැති යා කොච්චර බුද්ධ පූජා තිබ්බත් යා නම් කෙලෙසුන්ගේ නිදහස් වෙන්නේ නෑමයි. ඒක බෑමයි. ඇයි මේ ඇතුලේ වැඩක් බෝධි පූජාව එළිය කතාවක් නේ. එතකොට දැන් බෝධි පූජා බුද්ධ පූජා ඔක්කොම අපි වෙනදට වඩා හොඳට තියන්න ඕන. පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව වෙනදට වඩා මේක දැනගන්නකොට උපදින්නේ. ඇඟ කිලිපොලා යන ශ්‍රද්ධාවක් එදාට උපදින්නේ. එදාට පින්වත්නි ජීවමාන සංඥාවෙන් Tamanට ඛණ්ඩ තියෙන ටික බුදුරජාන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පාත්‍රයකට පිළිගන්නලා දවසෙම බඩගින්න ඉන්න පුළුවන් ඉතින් නිරාමිස ප්‍රීතියක් උපදිනවා මේ ධර්මයේ දියුණු කරනකොට. එදා තමයි යා ලස්සනම බුද්ධ පූජාව තියෙන දවස. එතකොට දැන් මෙන්න මේ කෙලෙසුන්ගේ නැගී හිටින අවස්ථාවට කියන්නේ මොකද්ද එතකොට? වීතික්කම අවස්ථාව. මේ ප්‍රතිචාර දක්වන අවස්ථාව මොකද්ද? එතකොට ප්‍රතිචාර දක්වන එක අපේ එළියේ පේනවා. හැබැයි කෙලෙස් අපිට පේන්නේ නැහැ. ප්‍රතිචාර දක්වන එකට විකල්පය තමයි සීලය. මිනිසු සිල් රකින්නේ කෙලෙසුන්ගේ වීතික්කම අවස්ථාව යට කරගන්නයි. කෙලෙසුන්ගේ දැන් මధుරෙක් කැරකෙනකොට ගහන්න හිතෙනවා. එතකොට එකපාරම හිතනවා අපෝ මම පාණාතිපාත සිල්පදේ ගත්තා නේද? අන්න බලන්න. එතකොට එකපාරම ප්‍රතිචාර දක්වන එක ආඩිය පස්සට ගන්නවා. බනින්න හිතෙනවා. එතකොට එයාට හිතෙනවා මම මේ වචනෙන් සංවර වෙනවා කියලා සීලයක් දිනු කරනවා නේද? මං වගේ මිනිහෙක් බනින එක හොඳයිද? අන්න ප්‍රතිචාර දක්වන්න එනකොටම එහෙනම් මේ සීලය උදව් කරන්නේ මේකෙන් තොරව නිවන් දකින්න පාරක් නැහැ. මේකෙන් තොරව කවුරු හරි පාරක් කියනවනේ ඒක බුදුරජාණන් වහන්සේගේ එක නෙමෙයි. සීලයෙන් කරන්නේ කෙලෙසුන්ගෙන් නැගී හිටින අවස්ථාවේදී ඒකට ප්‍රතිචාර දක්වද්දී මේ විසඳුමක් ඉදිරිපත් කරගන්න එක. හැබැයි ඉතින් කෙලෙසුන්ගේ නැගී හිටීමේදී කෙලෙසුන්ට ප්‍රතිචාර දක්වනකොට සීලයෙන් උදව්ව ගත්තා කියලා කවදාවත් කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ නැහැ පින්වත්නි. හේතුව තමයි ඇතුලේ කෙලෙස් තියෙනවා. කෙලෙසුන්ට ප්‍රතිචාර දක්වනකොට සංසුන් වුණාට වැඩක් නැහැ. ආයේ කෙලෙස් උපදින්න පුළුවන් ඇතුලේ අනුසය මට්ටමින් කෙලෙස් තියෙනවා. එහෙනම් සිල් රැකලා නිවන් දකින්නත් බැරි බව මතක තියාගන්න එක හොඳයි. ලංකාවේ උපාසකම්මල ධර්මශාලාවලට එකතු වෙලා සිල් අරගෙන නිවන් දකින්න හිතනවා. සීලයෙන් නිවන් දකින්න බෑ. හේතුව ඒකට ධර්මයේ එක තැනක තියෙනවා. මහණෙනි සිල් රකින්න කෙනා සුගතිය යන්නත් පුළුවන්, දුගතිය යන්නත් පුළුවන්. සිල්වතාගේ සීල සම්පත්තිය ගැන කියලා කියනවා මහණෙනි සිල් රකින්න කෙනා දුගතියද යා හැක. ඇයි චිත්ත විපත්තිය බලපාන්න පුළුවන්. සීල සම්පත්තිය තිබ්බට චිත්ත විපත්තිය බලපාන්න පුළුවන්. හිතේ කෙලෙසුන් නැගී හිටින අවස්ථාව තවමත් ක්‍රියාත්මකයි. කෙලෙසුන්ට ප්‍රතිචාර දක්වනකොට සංසුන් වෙනවා. සීලයක් තියෙනකොට. දැන් තමන්ගේ හිතේ කාමරාග අනුසය තියෙනවා.
අනුසය තියෙන නිසා ලස්සන කෙනෙක් දැක්කට පස්සේ රාගය ඇවිස්සෙනවා. ඒතකොට රාගේ කවුරු හරි හිතට දැම්ම නෙමෙයි. අර ස්පර්ශය නිසා ඇතිවෙච්ච සිතුවිලි. මේ හේතුඵල ධමයෙන් ඇතිවෙච්ච එකක්. එතකොට ඊට පස්සේ එයා කාමයේ වර්ධ හැසිරෙන්න හිතෙනකොටම අනිත් පැත්තෙන් හිතනවා කාමයේ සුමිච්ඡාචාර කියලා සිල්පදයක් තියෙනව නේද? අන්න සීලේ උදව් කරනවා කෙලෙසුන්ට ප්‍රතිචාර දැක්වීමේදී. ඇත්තටම පන්සිලුත් නෙමෙයි ඉන්ද්‍රිය සංවරයට තමයි සීලය කියන්නේ. මේ ඇසකනාසයේ දිවකය මනස තුල සංවරකම හදාගත්තට පස්සේ ඇසහරහා කෙලෙසුන්ට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. කනහරහා ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. ආයතන 6 හරහාම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන්නේ ඇතුලේ කෙලෙස් නැද්ද? තියෙනවා. තියෙනවා. ඔක ලස්සන උපමාවක් කියන්න. පින්වත්නි සල් ගස්වල පිලල හැදෙනවා. මේක තියෙනවා ලස්සන සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ කකචූපම සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ තියෙනවා මහණෙනි මේ සල් ගස්වල මෝලිය පග්ගුණ කියලා හාඳුරු කෙනෙකුට මේක කියන්නේ. මෝලිය පග්ගුණ සල් ගස්වල පිලල හැදෙනවා කියනවා. කාලෙන් කාලෙට පිලල සුද්ධ කරන්න ඕන කියනවා. නැත්තම් පිලලේ විසින් සල් ගහ වනසා දානවා. කාලෙන් කාලෙට සුද්ධ කරන්න ඕන. කාලෙන් කාලෙට සුද්ධ කරන්න ඕන ආයෙ කාලෙන් කාලෙට සුද්ධ කරන්න ඕන. ඇයි? කෙලෙස් පිලල මෝරනවා. හරියට සීලය කියන්නේ කෙලෙස් පිලල මෝරනකොට කෙලෙස් පිලල සුද්ධ කරනවා වගේ. නමුත් ඉතින් කෙලෙස් පිලලේ වැඩෙන ස්වභාවය තියෙනවා. කෙලෙස් පිලලේ මුලින්ම කපලා කොටලා දාන එක වගේ එකක් තමයි සමාධියෙන් කරන්නේ. කෙලෙස් පිලලේ ගහට හානියක් නොවන විදියට අවදානම් සහිත වැඩක්. ඇයි ගහ වෙනසෙන්නත් පුළුවන්. අමාරුයි ගහට ඒක. කෙලෙස් පිලලේ මුලින්ම හාරලා අයින් කරන එක තමයි ප්‍රඥාවෙන් කරන්නේ. එහෙනම් සීල සමාධි ප්‍රඥාවෙන් තොරව කෙලෙස් නැමැති පිලල විනාශ කොට දමා සල්ගස පරිස්සම් කරන ක්‍රමයක් නැත. සීලයෙන් විතරක් එක් කරගන්නත් බෑ. ඒකයි බුදුරජාණන් මතක් කරන්නේ මෝලිය පග්ගුණ කාලෙන් කාලෙට සල්ගහ පිලල එනකොට ඒක පිලල සුද්ධ කරගන්න කියනවා. සුද්ධ කරගන්න කියනවා. නැත්තම් ඊම සල්ගස විනාශ වෙන්න පුළුවන් කියනවා. මොකද මෝලිය පග්ගුණ හාමුදුරුවෝ හරියට මිනිසුන්ට බැනලා තියෙනවා. මොකද මෝලිය පග්ගුණ හාමුදුරුවෝ භික්ෂුණීන් වහන්සේලා හරි හිතවත්. භික්ෂුණීන් වහන්සේලාට බණිනකොට මෝලිය පග්ගුණ හාමුදුරුවෝ කැමති නෑ. මෝලිය පග්ගුණ හාමුදුරුවන්ට බණිනකොට භික්ෂුණීන් වහන්සේලා මේ දෙන්නයි මේක දුර හරි හිතවත්. එතකොට බුදුරජාණන් මතක් කරනවා මෝලිය පග්ගුණ ඔබට බැන්නත් ඔබ හික්මෙන්න ඕන විදියක් තියෙනවා. ඔබට කෙනෙක් ගැහුවත් ඔබ හික්මෙන්න ඕන විදිය. ඒකට ප්‍රතිචාර දක්වන්න ඕන විදියක් තියෙනවා. ඒකට කියන උපමාව මේ සල්ගහේ පිලල හැදෙනකොට කලින් කලට සුද්ධ කරන්න ඕන කියන. කලින් කලට සුද්ධ කරන එක කලින් කලට සුද්ධ කරන එක මූලික පියවරක් විදියට ගහේ පරිස්සමට හොඳයි. හැබැයි ගහ අවදානමක තියෙන්නේ. කලින් කලට පිලල කපා ගන්න බැරි වුණොත් එimhe පිලලේ ගහ වනසන්න පුළුවන්. සුද්ධ කරන එක කාලයක් රැකෙනවා. අන්න ඒ වගේ සීලයකින් උදව්ව ගන්නේ කෙලෙසුන්ට ප්‍රතිචාර දක්වන මට්ටමටයි. හැබැයි ප්‍රතිචාර දක්වන මට්ටමට උදව්ව ගත්තට කවදාවත් කෙලෙසුන්ගෙන් හිත මුදවන්න බෑ. ඒ නිසා සිල් රැක කිසිවෙක් නිවන් දකින්නේ නැත. සීලය නිවන් මාර්ගයට අතිශය උදව් කරනවා. සිල් රකින්න එපා කියලා එහෙම නෙමෙයි කියන්නේ. මේ වැරදි වැඩක් ගන්න පුළුවන්. සීලය අතිශය උදව් කරනවා. ඒ සීලය උදව් කරන්නේ දුරින් පින්වත්නි. අයික තැනක තියෙනවා අර මේ මොකක්ද ඒ සූත්‍රය මේ දේශනාව නම තමයි මේ සුන්දරිකා සූත්‍රය. බුදුරජාණන් සුන්දරික බ්‍රාහ්මණයාට කියනවා සුන්දර ඔයා මේ ගිනි දෙවියෝ පුදලා දැන් එයා ගිනි දෙවියෝ පුදන්න සුන්දරිකා ගඟට ඇවිල්ලා හිටියා. ඔයා ගිනි දෙවියෝ පුදලා දැන් ලෑස්ති ගඟට බහින්න නේද? එයා මේ බොහොම මේ තියුණු බ්‍රාහ්මණ වෘත සමාදන් වෙලා බමුණන්ගේ මතේ ගරු කරගෙන ත්‍රිවේද ඉගෙන ගනිමින් හිටිය කෙනෙක්. එයා උදේම ගිනි දෙවියෝ පුදන්ට ආව රත්තරන් තැටියකුත් අරගෙන පැන් කෙන්ඩියක් අරගෙන මේ ගිතෙල් මිශ්‍ර කිරිබතක් එහෙම හදාගෙන ගඟට ආවා. ගඟට ඇවිල්ලා ගිනි මැලයක් ගහලා කැරකිලා ගිනි දෙවියෝ පුදුවා. පුදලා ඉතින් අර අවශේෂ භාගයේ තැටියක් අරගෙන කාට හරි මේ බ්‍රාහ්මණෙක් හොයලා දෙන්න ඕන මේ ටික ඉතුරු වුණ ටික. ඒගොල්ලන්ගේ පුරුද්දක් වෙන්න ඇති. අනික මේ ගඟට එනවත් ඇති බමුණෝ හරියට. එදා බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ හිටියා. ඒතර යා ඈතින් දැක්ක කවුරු හරි කෙනෙක් ඉන්නවා බමුණෙක් වෙන්න ඇති. මොකද උදෙන්ම කවුරුවත් ශ්‍රමණවරු එන්නේ නැහැ මේ ගඟ අයිනට. දුවගෙන යනකොට බුදුරජාණන්සේ ඔළුව හරවලා බැලුවා. බලනකොට ඉස්සරහට තියපු අඩිය පිටිපස්සට ගත්තා. ඇයි? ශ්‍රමණෙක් ඉන්නේ. හැරුණා. හැරිලා පැන් කෙන්ඩියක් අරගෙන වැල්ලේ ඇවිදගෙන යන ගමන් හිතුණා නෑ නෑ පොඩ්ඩක් අහලා බලන්න ඕන. මේ හිස මුඩු කරගත්තත් බමුණෝ ඉන්න බැරි නෑනේ.
ගිහින් ළඟට ගිහින් ඇහුවා මේ මට මේ පොඩි දෙයක් දැනගන්න පුළුවන්ද තමුන්නාන්සේගෙන්? ඔව් මොකද්ද? මේ භවතාගේ කුලේ පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? කායින්ද ඇහුවේ? බුදුරජාණන් වහන්සේගේ. මේ ඔබ වහන්සේගේ පොඩ්ඩක් කුලේ මට කියනවද චුට්ටක්? ඒතර බුදුරජාණන් සෝදාලා මේ කුලේ ගැන අහන්න එපා කිව්වා. චරණී ගැන අහන්න කිව්වා. මම ගොඩාක් වෙලා බලාගෙන හිටියේ කිව්වා පාන්දරින් ඔය ගඟ ළඟට ඇවිල්ලා සීතලේ ගැහි ගැහි ඉන්න වටේට කැරකෙනවා. දැන් ලෑස්ති ගඟට බහින්න නේද කියලා ඇහුවා. ඔහොම පව් හොදන්න බෑ කිව්වා. අපේ ක්‍රමේ තමයි මේ මගේ මම දේශනා කරන ධර්මයේ හරියට මේ සුන්දරිකා ගඟ වගේ කියනවා. මේ ධර්මයේ ගඟ වගේ කියනවා. මේ ගඟට බහින තොටුපළ තමයි සීලය කියනවා. සීලය කියන තොටුපළින් බැස්සාම මේ තෙමින් නැතුව ඉගොඩ වෙන්න පුළුවන් කියනවා. එහෙනම් බහින තොටුපළ සීලය. තොටුපළ උදව් කරන්නේ බහිනකම් විතරයි. තොටුපළ උදව් කරන්නේ මොකටද? ඒ ගොඩ වෙන්න බහිනකම් විතරයි. දැන් අපි කරන්නේ එගොඩ වෙන්න ඕනාවට බැහැලා තොටුපොළ බදාගෙන ඉන්නවා අපි. ඒ නිසා අද ලංකාවේ මිනිස්සු සීලේ විතරයි තියෙන්නේ. ඒක හුඟක් හොඳ දෙයක්. හොඳට සිල් රකින්න. හැබැයි සිල් රැකලා නිවන් දකින්න නම් කවදාවත් හිතන්න එපා. හේතුව තමයි මම මේ ඔබට තේරෙන්න සරල කළා. මේවා මීට වඩා සරල කරන්නත් බෑ. අපි මේ ඔළුව අතකගා කිව්වට මීට වඩා මේවා කියන්න බෑ. සීලේ උදව් කරන්නේ පරියුට්ටාන වීතික්කම මට්ටමේදී විතරයි කෙලෙස් වලට. වීතික්කම මට්ටමේ ඉන්නේ කෙලෙස් වල නැගී හිටීමක් තියෙන නිසා, පරියුට්ටාන අවදියක් තියෙන නිසා. නැගී හිටිනේ කෙලෙසුන්ගේ නැගී හිටින එකට උදව් කරන්නේ සමාධිය. සමාධිය. මොකද සමාධියේ සම්මෙතන සමාධිය කියන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ යටත් පිරිසින් පළවෙනි ධ්‍යානෙවත් ඒකත් නැත්තම් උපචාර සමාධියවත් අඩුම. ඒක උපදව ගන්නම පුළුවන්. එතකොට සමාධිය උදව් කරන මොකද සමාධියෙන් තමයි ගොඩාක් කාලයකට කෙලෙස් ඇති වෙන්නේ. ඒ කාලේ ඉඳලා තියෙන සමහර හාමුදුරුවෝ සමාධිය දියුණු කරගත්ත අය ඒ හාමුදුරුවෝ කොච්චර ප්‍රබල සමාධියක් දියුණු කළාද කියනවා නම් පින්වත්නි ඒ සමාධි සිතේ ප්‍රබලභාවය නිසා රාග සිතුවිලි මාත්‍රයක් අවුරුදු 33ක් ඇති වෙච්ච නැති හාමුදුරු කෙනෙක් ගැන ලංකාවේ විස්තර තියෙනවා. ඒ හාමුදුරුවෝ ඒ සිතුල්පව්ව පැත්තේ ඉඳලා තියෙන්නේ අවුරුදු 33ක් රාග සිතුවිල්ලක් ඇති වෙලා නැහැ. ධ්‍යාන සිතේ ප්‍රබල භාවයට. දැන් අපි හිතනවා මේ අපිට රාගයෙන් හරියට බැට කනවනේ අපි. අපි හැමෝම රාගයෙන් බැට කනවා. මේ කාම ලෝකේ ස්වභාවයක් ඒක. කෙනෙක් කියන්න පුළුවන් අනේ මගේ හිත මොනතරම් නිന്ദාසහගතද බලන්න මම මෙච්චර වයසයි මගේ මෙච්චර පරිණතයි ඒත් මගේ හිතේ රාගය පින්වත්නි ඒක අඳුනගන්න. එච්චරයි. ලොකු කනස්සල්ලක් හදාගන්න එපා අඳුන. ඇයි බුදුරජාණන් චිත්තානුපස්සනාවේදී කියපු එක මම ආයෙත් කියනවා. හිත අඳුනගන්න. අඳුනගන්න එක තමයි කුසල්සිත. රාගසිත අකුසල් සිතක්. රාගසිත බව අඳුනගන්න එක කුසල්සිත. අඳුනා ගැනීමෙන් විතරයි මේ සිත යට කරන්න තියෙන්නේ. ඒතර කෙනෙක් අහන්න පුළුවන් බලන්න මෙච්චර අවුරුදු 35යි 40යි 50යි 60යි මගේ මේ රාගසිත ඇති වෙන එක නම ඒක කාම ලෝකේ හැටි. පින්වත්නි ඔබට මේ ධර්මයේ හම්බුණාට ඉන්නේ කාම ලෝකේ. මේ අපි ඉන්නේ වෙන තැනක නෙමෙයි කාම ලෝකේ. මේ කාම ලෝකයේ හිතේ ස්වභාවය මේ. මේ ස්වභාවය තේරුම් ගන්න පින්වත්නි. මේ ස්වභාවය තේරුම් ගත්තම හරි ලේසි මේ தත්ත්වේ පාලනය කරගන්න. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ මේ එතකොට සමාධියම දියුණු කරනකොට දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේට අවුරුදු 33ක් මට එක තරුණයෙක් කිව්වා මේ කොරියාව ඉඳලා ආපු තරුණයෙක් මේ කුරුණෑගල පැත්තේ පහුගිය කාලේ මාව මුණ ගැහින්න ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ ඔය කියන දේශනා මම ගොඩාක් ඇහුවා. මම ගොඩාක් රාග සහිත කෙනෙක් මගේ හිත. හැබැයි මම ওই ධර්මී ටිකක් දියුණු කරගෙන ගියා වැඩ කරන අතරේ මට වෙන වැඩක් තිබෙත් නෑ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කැමති නම් විශ්වාස කරන්න කිව්වා. මං හොයාගෙන ආව දවසක් මේ ගෙදරින් රට ඉඳලා ආපු ගමන් මම මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා මිසක් එන්නේ නෑ කියලා ගෙදර බිරිඳටත් කියලා මේ අවුරුදු 28ක විතර තරුණේ බිරිඳටත් කියලා මම මේ ස්වාමීන් දවස් ගාණක් ගින් හරි හොයාගෙන කොමාරි පළවෙනි දවසේ මාව මුණ ගැහුණා. මුණ ගැහිලා කිව්වා ඔබ වහන්සේ කැමති නම් විශ්වාස කරන්න. මම අවුරුදු කීපයක් හිටියා කොරියාවේ. හැබැයි මං එහෙම ඉද්දී මගේ හිතේ රාගයෙන් මං හරියට බැට කෑවා. හැබැයි මම මේ ධර්මයේ දියුණු කළා ඔබ වහන්සේලා කියන පිළිවෙලට හිත හදාගත්තා. ස්වාමීන් වහන්සේ මම මෙහෙට එනකන් අවුරුද්දක් මට රාග සිතුවිලි මාත්‍රයක් ඇති වුණේ නැහැ. ඒතකොට එතන හික්මෙවි මොකද? චිත්ත සමාධිය. ගිහි ජීවිත කඩා වැටෙන්නේ නැහැ ඒකෙන්.
හේතුව මේ ධර්මයේ දියුණු කරගෙන යනකොට ඒක ස්ථාවර විකල්පෙන් නෙමෙයි. මොකද බලන්නකො පළවෙනි ධානය උපදවාගෙන හිටපු හාමුදුරුවරු මේ හොද්දට අහසින් පිණ්ඩපාති වැඩි අය ගිහි ජීවිතේට වැටලා තියෙනවනේ. ඒ නිසා පින්වත්නි මේ හිත මේ කියන්නේ රාගසිතුවිලි මාත්‍රයක් ඇති වෙන්නේ නැහැ කියන අපේ රාගය කියන්නේ ඇලීම කියන එකනේ. එතකොට මේ ඇලෙන ගතිය අඩු වෙනවා කියන්නේ මේ ගිහි ජීවිතේ එපා වෙන්නේ නැහැ. ගිහි ජීවිත ලස්සන වෙනවා තවත්. නමුත් ආයෙත් යාගේ හිත පුහුණු කරන එක අඩු වුණාට පස්සේ ආයෙත් සුපුරුදු විදිහට සිතුවිලි ගලනවා. එහෙනම් ඒක ස්ථීර විකල්පේ නෙමෙයි. අයි අනුසය තියෙනවනේ හිතේ. පරිඋට්ටාන මට්ටමේ කෙලෙස් නැගී හිටින් නැති වුණාට සමාධියෙන් උදව්ව ගත්තට මේ සමාධිය තියනකන් විතරයි පින්වත් කෙලෙසුන් නැගිටින්නේ නැත්තේ. එහෙනම් ඒක ස්ථිර විකල්පේ නෙමෙයි. එහෙනම් අනුසය මට්ටමින් කෙලෙස් පවතිනවා. හරියට අර මේ විශාල සල් ගහක පිළල හැදුනාම සල් ගහේ පිළල කපලා දැම්මට වැඩක් නැහැ. පිළල බීජයේ තියෙනවා. අනුසය මට්ටමින් ක්‍රියාත්මක. අනුසය ගලවලා දාන එක තමයි ප්‍රඥාවෙන් කරන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය කියන එක ඊටාම වැදගත් දැන් මොකද සම්මා දිට්ඨියෙන් තමයි අනුසය ගලවලා දාන්න තියෙන්නේ. පාටිච්ච සමුප්පන්න විමසීම ආදී සම්මා දිට්ඨියට අදාළ ගොඩක් කාරණා තියෙනවා. එහෙනම් මතක තියාගන්න කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස සීල සමාධි ප්‍රඥාවෙන් තොර වැඩපිළිවෙලක් නැහැ. ඒකමයි දිනු කරන්න ඕන. ඒකදී එච්චරයි දිනු කරන්න තියෙන්නේ. ඒක දිනු කරගෙන යනකොට ඔය කියන සතිපට්ඨාන ධර්ම, බොජ්ජංග ධර්ම ඔක්කොම වැඩෙනවා. දැන් සම්මා සතිය කියන්නේ පින්වත්නි මේ සමාධිය දිනු කරන සමාධිය වඩන සමාධි නිමිත්ත. දැන් සමාධියෙන් පරිඋට්ටාන මට්ටමින් කෙලෙස් නැගී හිටින් නැගකොට සමාධිය කියන්නේ මොකද්ද? කුසල්සිත එකඟතාවේ. මොකද්ද සමාධිය වඩනවා කියන්නේ? සතර සතිපට්ඨානේ සතර සම්‍යක්ප්‍රදාන වීරියෙන් පුහුණු කරන එක සමාධිය. අන්නෝම ආර්ය අෂ්ටාංග මාර්ගය ලස්සනට තෝරලා තියෙනවා ඔය සීල සමාධි ප්‍රඥාව. ඕකමයි දිනු කරන්න ඕනේ. ඕක දියුණු කිරීමෙන්මයි හිතෙන් කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න තියෙන්නේ. ඕකෙන්තොර නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ. මම මේ හැමෝටම යෝජනා කරන්නේ මේ වස්සාන ඍතුවේ ප්‍රායෝගික ප්‍රතිඵලයකට එකතු වෙන්න. ඒ වස්සාන ඍතුව අවසානයේ ප්‍රායෝගික ප්‍රතිඵලයකට එකතු කරගෙන අවබෝධයේ පැත්තට විවෘත වෙන්න. මේ ලෝකේ අපි හිතාපු ලෝකේ නෙමෙයි. මේ ලෝකේ ගොඩාක් පිරිහිලා. ඉස්සරහටත් ගොඩාක් පිරිහිලා යයි. ඒ නිසා තම තමන්ගේ ඇතුළ පරිස්සම් කරගන්න තම තමන් වග බලා ගන්න. හැම දිනාටම මේ පැයකටත් වැඩි වේලා ධර්ම ශ්‍රවණය කරපු දේශනාව ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස උපකාර වේවා. මේ වස්සාන ඍතුවේ හොඳට යෝනිසෝ මනසිකාරය පවත්ව ගන්න. මොකද යෝනිසෝ මනසිකාරය තමයි අරුණෝදය. ඉර පායන්ට කලින් අහසේ අරුණෝදය නැගෙනවා. අරුණෝදය කියන්නේ රතු පාට වෙනවා අහස. අහස රතු පාට වෙනකොට අහස රතු පාට වෙන එක කියන්නේ අරුණෝදය කියලා. ඒ අරුණෝදය නැගෙන එක රහසක් කියනවා අපිට. මොකද්ද? ඉර පායන්න ලෑස්ති බව. අරුණෝදය නැගෙන එකකින් කියන්නේ මොකද්ද? රතු පාටට තද්ද රතු පාට වේගන යනවා පාන්දරට අහස. ඒ ඉර පායන්නයි ලෑස්ති කියන ඉංගිය. අන්න ඒ වගේ යෝනිසෝ මනසිකාරය කියන්නේ අරුණෝදය වගේ ඉංගිය තමයි අවබෝධයට දැන් සූදානම් බව. ඒ නිසා මම කියන්නේ මේ වස්සාන ඍතුව යෝනිසෝ මනසිකාරය තුළ හොඳට ශක්තිමත් වෙන්න කියලයි. ඒ බඳු ශක්තිමත් වෙච්ච ශ්‍රාවකෙක් විදියට නැගී හිඳලා ආධ්‍යාත්මික දියුණුවක් හදාගන්න. ඔබ හැම දිනාටම මේ කුසල් ජීවිතාවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද මේ මාවේ දලු පොත මේ සුගත සෙනසුන් ආශ්‍රමය මේ සෙනසුන බොහොම ප්‍රියමනාපව ඊටාම ලස්සනට ශ්‍රද්ධාව උපදින ආකාරයට පිළියෙල කොට දේශනා මාලාවකට විවෘත කොට තිබෙනවා. ඒ එක්තරා දේශනාවක් අද මේ ආකාරයෙන් නිමාවටපත් උනේ. අපි විශේෂයෙන්ම අපේ නායක ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරනවා. අද අපිට වඩින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒකට හේතු කීපයක් බලපාලා තියෙනවා. මම ගමන් කරන වාහන විශාල රියානතුරකටපත් උනා ඊයේ. ඒතර ඒකෙන් විශාල හානියක් සිද්ධ වෙලා මම අද මට යන්නේ මං නැතුව තිබ්බේ. යන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරුව. එතකොට ඒ අතර අපේ නායක ස්වාමීන් වහන්සේ කෙරෙහි තියෙන ඊටාම කාරුණික හැඟීමෙන් මේ අද දවසේ දේශනා ගණනාවක් තිබිලේ සියලුම දේශනා නම් මගහැරලා.
ඒ ඔක්කොම මගහැරලා වුණත් මේ දේශනාවට ඊටාම මෙත්සිතින් වඩින්න ඕන කියලා අපේ නායක ස්වාමීන් වහන්සේ කෙරෙහි තියෙන ඊටාම කාරුණික අදහසින් අපි මේ අවස්ථාවට වැඩම කළේ. ඉතින් ඔබ දන්නවා ලංකාවේම මේ ඉන්ධන නැති අර්බුදය. ඉතින් ඒ අර්බුදය ඇස්සේ මිනිස්සු ස්වාමීන් වහන්සේලාටවත් එහෙම අනුකම්පා කරන්නේ නැහැ. ඉතින් මේ අනුකම්පා කරන්නේ නැහැ. හොඳට බැනලම ඉලව ගන්න හිටි ගම. ඉතින් මේ ඒක බොහොම අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. ස්වාමීන් වහන්සේලා පවා මේ බඳු විශාල අපහසුතාවලටපත් වෙනවා. ඉතින් එහෙම අපහසුතාවයට ස්වාමීන් වහන්සේලාපත් වෙන්න ඕනේ නැහැ. ඉතින් මේ මොකද ඒක මේ පින්නතුන්ට කරන්න පුළුවන් ලොකු උපකාරයක් ඇත්තටම. එතකොට ඒ බඳු අවස්ථාවක මේ ස්වාමීන් වහන්සේලා ගැන උනත් කාරුණික වෙන එක ඊටාම වටිනවා. ඉතින් ඒ නිසා මේ බඳු අපහසුතාව ගොඩාක් තියෙන කාලයක් මේක. ඒ බඳු කාලයක උනත් අපි මේ දේශනාවට වැඩම කළේ පින්වත් අපේ නායක ස්වාමීන් වහන්සේ කෙරෙහි ඊටාම කරුණා අදහසකින්. උන්වහන්සේ කෙරෙහි තියෙන අසීමිත ගෞරවයකින්. ඒ නිසා අපි උන්වහන්සේ ප්‍රදාන මේ සෙනසුනේ වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා. උන්වහන්සේලා සියලු දෙනා වහන්සේට මේ ගෞතම බුදු සසුනේ වහවහා ධර්ම අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ බී.ආර්. ලියනගේ මහත්මයා, ශිරෝමි අබේරත්න මහත්මිය ප්‍රදාන පින්වතුන්. ඒ ඇත්තොන්ට අපි ආශිර්වාද කරනවා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මියගිය එච්.එම්.ජී. අබේරත්න බණ්ඩා පියතුමාට, එච්.එම්. හීන්මැණිකේ අත්තම්මාට, එච්.පී. කිරිමැණිකේ මවට, හේරත් පියතුමාට, මහේන් විජේතුංග මහත්මයා ඇතුළු ඒ පවුලේ නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මියගිය ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිතේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මනුෂ්‍යා ලියනගේ, හසිනි ලියනගේ, කවින් ලියනගේ කියන දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සැලසේවා කියලා දරුවන්ට ආශිර්වාද කරනවා. අශෝක ගල්ගමුව මහත්මයා සහ ධම්මිකා ගල්ගමුව මහත්මිය විසින් දායකත්වයේ දරලා තිබෙනවා. ඒ දෙපළ ප්‍රධානී පවුලේ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඊ타ම ඉක්මනින් ධර්ම අවබෝධ පිණිස, ජීවිත අවබෝධ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මියගිය බී.එස්. ගල්ගමුව පියතුමාට, ඒ වගේම රූබර්ට් වනිගසේකර පියතුමාට, බෙරිල් මාලින් මෞතුමිය ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරනවා. අශෝක මහත්මයා සහ ධම්මිකා මහත්මියගේ නමින් මාර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලුම ඥාතීන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. හැම දිනාගේම සසර සුවපත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මාපාගේ පොඩිමැණිකේ මෑණියන්ට සහ කමලාවතී මැණිකේ මෑණියන් ප්‍රදාන හැම දිනාටම නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. ඒත් සමගම පින්වත්නි, දෙව්රම් ගල්ගමුව, අසංගා ගල්ගමුව, හසිත් වික්‍රමාරච්චි යන දරුවන්ට ආශිර්වාද කරලා තියෙනවා. ඒ හැම දිනාටමද නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. සියලු දෙනාගේම සියලු ආකාරයෙන් යහපත, අභිවෘද්ධිය, සිත සාන්තියම සැලසේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ගයාන් ජයරත්න මහත්මයාත් සාධනා ජයරත්න මහත්මිය ප්‍රදාන පින්නතුන් විශේෂ අනුමෝදනාවක් එයන්ට සිද්ධ කරන්න කියලා සිහි කරලා තියෙනවා. ඒ පින්නතුන්ටත් ආශිර්වාද කරනවා මේ දේශනාවට සම්බන්ධ වීම වෙනුවෙන්. ඒ හැම දිනාටම ආශිර්වාදයක් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. එයත් බලාපොරොත්තු වෙනවා මියගොස් අද දින ජන්මදිනයේ සමරන රවිඳු යසස්වි ජයරත්න දයාබරණීය පුතාට අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දරුවාගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාර දුක් ගෙවා ලබන ජාත්‍ය ආදී දුක් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ගයන් ජයරත්න මහත්මයා සහ සාධනා ජයරත්න මහත්මිය ඇතුළු පින්නතුන්ටත්, සුජීවත්ව සිටින මව්පියන්ටත්, දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ආශිර්වාදේ කොට තිබෙනවා. දායකත්වයේ දරුවේ පින්නතුන් ප්‍රධානව මේ ධර්ම ශ්‍රවණයට විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඔබ හැමෝටම බොහොම පිං. සියලු දෙනාටම භවගාමී ජීවිතේ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. හැම දිනාගේම ජීවිත වඩා යහපත් කර ගන්නට මේ වස්සාන ඍතුව තුල ආධ්‍යාත්මික ලෝකෝත්තර සංසිද්ධිය පිණිස මේ කුසල් මහෝපකාරී වේවා. හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා.
ඒත් සමගම මියගිය සියලු ඥාතීන්ටත් විහාර පරම්පරාවේ වැඩ සිට අපවත් වී වදාළ මහා සංඝරුවන වැඩ ඉන්නවා නම් ඒ සියලු දෙනා වහන්සේටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිසම බලවත් වේවා කියන අදිෂ්ඨානෙන් අපි දේශනාව නිමා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝ චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු තෙරුවන් මාසිකව පවත්වන ධර්මදේශනා මාලාවේ ජූලි මාසයේ පැවැත්වෙන ධර්මදේශනාවයි ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් යුක්තව මේ වෙලාවේ සිදු කරලා නිමාවට පත්වෙන්නට යෙදුනේ ගෞරවනීය අප ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේගේ ආරාධනාවෙන් අදත් සේනාසනයේට බොහෝ අපහසුතා තියෙද්දිත් වැඩම කරලා හැමදෙනා කෙරෙහිම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් සුගත තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මය අපේ ජීවිත ආලෝකමත් ජීවිත බවට සැනසෙලිදායක ජීවිත බවට පත් කර ගන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඊ타ත්ම වටිනා වූ දේශනාවක් අද දවසේදී හැමදෙනාම ශ්‍රවණය කළේ ලැබූ ජීවිතය සුවපත් කරගන්නටත් සාංශාරික ජීවිතය ආලෝකමත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටත් මහෝපකාරයක් බවට පත්වන උතුම් දේශනාවක් අපි හැමදෙනාමත් උන්වහන්සේට පින් දෙනවා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය උතුම් දීර්ඝායු සම්පන්නිය සැලසිලා මේ සිදු කරගෙන යන සම්බුද්ධ ශාසනික කටයුතු තව තවත් ශක්ති සම්පන්නව සිදු කරගෙන යන්නට ශක්තිය භාග්‍ය ආශිර්වාදය ලැබේවා ඔබ වහන්සේටත් මේ උතුම් පුණ්‍ය ශක්තියින් නිවන් පිණිසම පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා පින් දෙනවා ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ලෝකයට දායාද කළ සෙනෙහබර මාපියවරුන්ටත් උතුම් පැවිදි භාවයේ ලබා දුන් සිප් සතර කියා දුන් ගුරුතුමන් වහන්සේලාටත් පින් දෙනවා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින හැම දිනාටම දීර්ඝායු සම්පන්නිය චිරජීවනයේ සැලසෙත්වා මියගිය හැම දිනාමත් මේ පින් අනුමෝදන් වනු ලබත්වා ඒ හැමටත් මේ පින් නිවන් පිණිසම පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු